ආයිබෝවන් එහෙමනම් අපි ගොඩක් කාලයකට පස්සේ හම්බ වෙලා අපේ පාඩම මේ වගේ වීඩියෝ එකකින් තමයි කරගෙන යන්න බලන්නේ හදන්නේ. එතකොට අපි ඉදිරියේදී ඔයාගේ ගෙදරට Zoom තාක්ෂණය ඔස්සේට අපිට මේ ඔන්ලයින් පන්ති කරන්න පුළුවන් වේද කියලා බලමු. මේ විදිහට පාඩමක් දෙකක් කරලා අපි ඒ තත්ත්වයට යමු. අනිත් අයට සිග්නල් තියෙනවා මේ සියලු දෙනාටම ඒ ක්‍රමයට කරගෙන යන්න පුළුවන්ද? ගෙවල් වලට සිග්නල් තියෙනවද? ඒ ටික ඔක්කොම බලලා අපි එහෙම කරගෙන යමු. අපි කොහොම නමුත් මේ කරදරේ වෙලා පන්ති නතර කරනකොට අපි හිටියේ පාඩමක අතරමැද නේද? තාපයේ උෂ්ණත්වයේ පාඩමේ තමයි හිටියේ. මම එතකොට මේ පාඩමේ ඉතිරි ටික කරන්නේ නැතුව අලුත් තැනකින් පාඩම පටන් ගන්නවා. ඉතිරි කොටස මේ විදිහටම වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් පන්ති පටන් ගන්න හම්බුනොත් එහෙම හරි ඉදිරියේදී මොකක් හරි බලමු. නේද? අපි අලුත් වැඩේ අලුත් පාඩමකින් පටන් ගන්න ඕනේ. ඒක නිසා මම ඔයාගේ අතට පත් කරලා තියෙන පස කියන පාඩම. පස. අපි හැමෝම පස් ගැන දන්නවා. නේද? පෘථිවි ගෝලයේ මතු පිටම ස්තරයට තමයි පෘථිවි කබොල කියලා කියන්නේ නේද? පෘථිවි කබොල කියලා කියන්නේ පෘථිවි ගෝලය අර අපි කලින් කතා කළේ මේ පෘථිවි කබොල ප්‍රාවරය හරයනේ ඇතුළෙන්ම තියෙන්නේ පිටතින්ම තියෙන්නේ මොකද්ද? පෘථිවි කබොල. ඒ කබොලෙත් මතු පිටම ස්තරය තමයි පස කියලා කියන්නේ. පස පෘථිවි අනිකුත් සංඝටකත් එක්ක ගන්නකොට අපිට ඉතාම වැදගත් වෙනවා. අපි සියලු දේ වගා කරන්නේ අපි දැන් මේ ගෙවල් දොරවල් හදලා තියෙන මේ හිටගෙන ඉන්නේ නේද? මිනිස්සු පතල් කපන්නේ. එතකොට ඒ වගේ කර්මාන්ත විවිධ දේවල් කරන්නේ පස්සේ. අපි ඒ පස ගැන තමයි මේ පාඩම යටතේ අධ්‍යයනය කරන්න හදන්නේ. රයිට්. අපි බලමු පස ගැන නෝට් එක කියවමු. පෘථිවි කබලෙහි මතු පිටම ස්තරය වන පස සියලු ජීවීන්ට ඉතා වැදගත් වේ. පෘථිවි කබලෙහි මතු පිටම ස්තරය වන පස සියලු ජීවීන්ට ඉතා වැදගත් වේ. පසේ ස්වභාවය තැනින් තැනට වෙනස් වේ. රයිට්. අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ ක්‍රියාකාරකමක් කරන්න. ඉතින් ඇත්තටම මේ ක්‍රියාකාරකම් කරන්නේ නැතුව විද්‍යාව කරලා වැඩකුත් නෑ විශේෂයෙන් 6 7 8 9 වගේ පන්ති වලට. නේද? අපි ගොඩාක් ක්‍රියාකාරකම් පන්තියේදී කළා ඔයාලට මතක ඇති. නමුත් ඉතින් මේ වෙලාවේ අපිට ක්‍රියාකාරකම් කරගෙන යන්න වෙන්නේ නෑ. මං හැකියපමණ ක්‍රියාකාරකම් මෙතන ඔයාලට කරලා පෙන්නනවා. නමුත් ඉතින් යම් කිසි ප්‍රමාණයකට තමයි කරන්න වෙන්නේ. නමුත් මගේ හැම එකකදීම ඔයාට විද්‍යාගාර උපකරණ නැතුව ඔයාගේ ගෙදෙtti කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තියෙනවනේ. ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ. මේ විෂය නිර්දේශයට දාලා තියෙන්නේ තේම ඒවා තමයි. අන්න ඒ ක්‍රියාකාරකම් හැම එකක්ම කරන්න ආදේශක උපකරණ මම ඔයාලට කියනවා. ඒ කියන්නේ බීකරයක් වෙනුවට මෙන්න මේක ගන්න, මේක වෙනුවට මේක ගන්න. එහෙම ආදේශක උපකරණ අරගෙන මේ තියෙන ක්‍රියාකාරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ඔයාට අනතුරක් කරගන්නේ නැතුව තනියෙන් කරගෙන යන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාකාරකම් ටිකක් අපිට කරගන්න පුළුවන් උනන්දු වෙලා කරනවා. රයිට්. එතකොට මුලින්ම තියෙන්නේ ක්‍රියාකාරකම. හරි? 15යි එක ක්‍රියාකාරකම වාගේ පෙළ පොතේ නැත්නම් අච්චු පොතේ තියෙනවා. මේ වැඩේ මෙහෙමයි කරන්නේ. අපි විවිධ ස්ථාන වලින් ලබාගත් පස් සාම්පල් කීපයක් මේකට ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර එකම තැනින් හාරලා පස් ගන්න එපා. ටිකක් වැලි බොරළු වැඩි තැනකින්, මැටි වැඩි තැනකින්, නිකන් කොළ රොඩු තිරාපත් වෙලා කුණු වෙලා යන තැනකින්, වතුර දියසීරාව තියෙන තැනකින්, ඒ වගේ 3-4 පොලකින් මේ 4 පොලකින් විතර එකිනෙකට වෙනස් පස් සාම්පල් මේ බැගින් A4 කඩදාසියකටත් වඩා හොඳයි ෆයිල් එකක් වගේ කාඩ්බෝඩ් එකකට. හැබැයි මේ තියෙන එක සුදු පාට පසුබිම තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට බිසිල් බෝඩ් එකක් අරන් කපලා ගන්න පුළුවන්. ඉතින් පොඩි කොටු වලට එහෙම නොත් ඔයාලට බිසිල් බෝඩ් එක ආපහු ගන්න වෙන්නේ නැහැ. ඒක කොටු වලට කපලා එකෙන් මඩ ගැවුනට පස්සේ නැත්තම් මොකක් හරි ආදේශකයක් හොයාගන්න පුළුවන් නම් හොඳයි. දැන් මම ඒක ඔයත් එක්ක කරලා පොඩ්ඩක් බලන්නම්. මෙහෙමයි කරන්නේ. දැන් ඔන්න මම පස් සාම්පලයක් අරගන්නවා මේ ෆයිල් එකට. හරි? අතින් අල්ලන්නේ නැතුව
මේ වගේ එකකින් අරගෙන අපි මේ පන්තිය කළා නම් ඉතින් කණ්ඩායම් කළා එක කණ්ඩායමකට එක බැගින් මේක කණ්ඩායමට එක බැගින් මේ ටික දීලා පස් ටික දීලා මම කරන්නේ මේ විදිහට පස් සාම්පලයක් අරගෙන හොඳට තුනී කරගන්න. තුනී කරගෙන අත්කාචය අරගෙන ඒ පස් සාම්පලේ තියෙන්නේ මොනවද කියලා මෙහෙම නිරීක්ෂණය කරනවා. අත්කාචයෙන් පේන ටික බැලුවම ඇති. අත්කාචයෙන් පේන ටික බැලුවම ඇති මෙහෙම කරලා නිරීක්ෂණය කරනවා. ඉතින් දැන් ඔයාට කරන්න පුළුවන් මේක. සුදු පාට කඩදාසියක් ගත්තා, ඒකට පස් ටිකක් ගත්තා, අත්කාචයක් හොයාගත්තා. අත්කාචය හොයාගන්න නැතිම නම් අත්කාච නම් බොහෝ දෙනා ගාව තියෙනවා. අත්කාචය හොයාගන්න නැතිම නම් බෝතලයකට වතුර එකක් පුරවලා ඒකෙන් බලන්න. හැබැයි හතරස් බෝතල් වලින් එහෙම බැරලා වටකුරු බෝතල් වලින් ගන්න ඕනේ. තේරුණානේ? රවුම් බෝතල් කියලා කියන්නේ මෙහෙම සිලින්ඩර් ආකාර හැඩයේ ඒකෙන් බලන්න හදන්න. එතකොට මේ මම තව තැනකින් ගන්න පස් සාම්පලයක්. මේ තවත් තැනකින් පස් සාම්පලයක් ගත්තා. දැන් ඒකත් අන්වීක්ෂයෙන් බලනවා. මම අන්වීක්ෂය නෙමෙයි අත්කාචේ. මම අත්කාචේ පැත්තකින් තියන්නම්. මේ මම ගත්ත පස් සාම්පලේ මොනවද තියෙන්නේ ඇත්තේ? මම ගත්ත පස් සාම්පලේ මොනවද තියෙන්නේ ඇත්තේ කියලා අපි බලමු. මේ තියෙන්නේ මං ගත්ත පස් සාම්පලේ. හොඳයි. අතේ ගා ගන්න නැතුව මම මෙහෙම කළා ඔයාට පෙන්නන්න. මුල් කෑල්ලක් තියෙනවා නේද? සර් හිතලා දාලා දන්නේ නැහැ කියලා හිතනවා දන්නේ නැහැ. ඇත්තට මෙහෙම කරෙත් නැහැ. හදිස්සියට මේ ටික ගත්තේ. එතකොට මේ විදිහට හොඳට බලන්න ඕනේ. ඉතින් ඔයාට ඔය ඔතේ මේ ෆෝන් එකෙන් පේනවා වගේ නෙමෙයි. නැත්තම් මේ කැමරාවෙන් වීඩියෝ එකෙන් පේනවා වගේ නෙමෙයි. හොඳට පේනවා මේ අත්කාචෙන් බැලුවම. මෙහෙම තියෙන දේවල්. මොනවද තියෙන්නේ කියලා. දිරා යන කොළ රොඩු තියෙනවා. අපි බලමු අනිකේ මොනවද තියෙන්නේ කියලා. පස් සාම්පල් කීපයක් ගන්න ඕනේ හොඳයි. ඒකේ පාට වෙනස් නේද? පස් නෙමෙයිද කියලා හිතෙනවද දන්නේ නැහැ. මේ බලන්න විවිධ පාටින් ඔයා එහෙම බලන්න. මෙහෙම දේවල් පොටි වැඩනේ මේවා කියලා හිතන්න එපා. මෙන්න මෙහෙම දේවල් බලලා තමයි විද්‍යාඥයෝ නිර්මාණය වෙලා තියෙන ලෝකේ. පරිසරයේ තියෙන දේවල් උනන්දුවෙන් බලලා එහෙම තමයි නිර්මාණය මේ විවිධ දේ හොයාගෙන තියෙන්නේ. බලන්න දැන් ඔයාලට මම පස් සාම්පල් දෙකක් පෙන්නුවා. හොඳේ. සජීවීව. මේ තවත් පස් සාම්පලයක්. ඒක ටිකක් වැලි ගතිය වැඩි පසක්. ඔය විදිහට. මේ මම ඔයාලට පෙන්නන අන්තිම පස් සාම්පලේ මම 4 පොලකින් තමයි ಜಾති ගත්තේ. මේක කරලා බලමු. ඔය විදිහට දැන් මට අවශ්‍ය මම හොයාගත්ත පස් ටික ඔයාට පෙන්වන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔයා පස් දැකලා නැත්තේ නෑනේ. මට ඔයාට පස් පෙන්වන්න උවමනාවක් නෑ. මේ පාඩම කරන්න කියලා ලැහැත්ති වෙලා. නමුත් මට අවශ්‍යයි මේ ඉන්න චුට්ටක් මේක හදාගත්ත. හොඳයි කලින් තිබිච්ච විදිහට හදාගන්න එපා මම මේක. එතකොට මට අවශ්‍ය නැහැ ඔයාට පස් ටිකක් පෙන්වන්න. එතකොට එහෙම පස් වලින් පස් සාම්පල් කීපයක් නිරීක්ෂණය කරලා එක එක දේවල් හඳුනා ගන්න ඕනි කියන එක කියනවා. ඔයා ඒක කරලා බලන්න. එතකොට ඔයා දකි විවිධ දේවල්. right. අපි ලියමු අවශ්‍ය ද්‍රව්‍ය
15ක ක්‍රියාකාරකම යටතේ අවශ්‍යතාවය විවිධ ස්ථාන වලින් ලබාගත් පස් සාම්පල්. විවිධ ස්ථාන වලින් ලබාගත් පස් සාම්පල්. කමාවක් සුදු කඩදාසියක්. අත්කාචයක්. අත්කාචයක්. එතකොට ಜಾති තුනයි ඕනේ. පස් සාම්පල් ඕනේ. කීපයක් ඕනේ. හතරක්වත් ගන්න ඕනේ. සුදු කඩදාසියක් සහ අත්කාචයක්. ක්‍රමය ලියන්න. ලබාගත් ප්‍රශ්නයේදී සුදු කඩදාසිය මත තුනී කරගනු ලැබේ. ලබාගත් ප්‍රශ්නයේදී සුදු කඩදාසිය මත තුනී කරගනු ලැබේ. ඉන්පසු අත්කාචය යොදාගෙන ඒවා පරීක්ෂා කරනු ලැබේ. ඊට මැදි වෙයි වගේ නේද? ඉන්පසු මේක අපි තාම කළේ නෑ. දබරගිල්ල හා මාපටගිල්ල අතරට. දබරගිල්ල හා මාපටගිල්ල අතරට. දබරගිල්ල හා මාපටගිල්ල අතරට. පස් ස්වල්පයක්ගෙන එහි වයනය පරීක්ෂා කරනු ලැබේ. ඉඩ මදි වුණාද? යටින් ලියන්න ඉරට යටින් ලියන්න. එහි වයනය පරීක්ෂා කරනු ලැබේ. එහි වයනය පරීක්ෂා කරනු ලැබේ. ඒක මම වාට කිව්වේ නෑ. මම කරන්නෙත් නෑ. දැන් මම මේ වැඩ කරන මේ අතේ ගාගෙන බැන්න නිසා. ඒ කියන්නේ පස් සාම්පලයක් අරගෙන මෙහෙම ආරම් බොරුවක් කරන්න මේකේ පස් නෑ. හොඳේ. පස් ටික දැම්මනේ. මෙහෙම අතට අරගෙන දබර ඇඟිල්ලයි මාපටගිල්ල. දබර ඇඟිල්ලයි මාපටගිල්ලයි අතට මෙහෙම පස් ටික කරලා මෙහෙම පොඩි කරලා බලන්න. මොකද්ද බලන්නේ? වයනය. වයනය මතකද? 6 පන්තියේදී කිව්වේ. මොකද්ද වයනය කියන්නේ? මේක සිනිදුද රළුද? මේක සිනිදු පසද්ද රළු පසද්ද කියන එක මෙහෙම අත ගාලා බලන්න කියලා කියන්නේ. එහෙම කළා වගුව පුරවන්න ඕනේ. හොඳේ? රයිට්. දැන් ආ වගුව පුරවන්න වෙලාව. නිකම් වගුව පුරවන්න ඉපාද. හොඳේ? මේ පාඩම ඉවර වෙලා අද හරි හෙට හරි ඔයාට විවේක තියෙන වෙලාවක මේ ක්‍රියාකාරකම කළා තමයි වගුව පුරවන්නේ. පස් ලබාගත් ස්ථාන. ඔයා ගෙලින්ම ලියන්නේ මිදුලේ මෙන්න මේ තැනින් ඉවුරකින්, ඒ කියන්නේ කණ්ඩියක් වගේ ඉවුරකින් ලබා ගත්තා. ඇලක් ගාවින් ගත්තා. ගඟ ගාවින් ගත්තා. එහෙම තුනක්. තුනයි මෙතන අහන්නේ. මිදුලෙන් ගත්තා. එහෙම තැන් තුනක්. තේරුණාද? පස් ලබාගත් ස්ථාන. නිරීක්ෂණය කළ සංඝටක. එතකොට වාට ඒ වැලි තිබුණා, බොරළු තිබුණා. එතකොට මැටි අංශු නම් පේන්නේ ඇත්තම කියනොනම් අපි ඔය කිව්වට මැටි අංශු වලට පැහැදිලි හඳුනා ගන්න බෑ. එතකොට සාකවල මුල් තිබුණා. එතකොට දි รา යන කොළ රොඩු තිබිච්ච ඒවා එහෙම ලියන්න. සත්තු හිටියා. එහෙම ලියකිනේ. ඊගාවට වයනේ සිනිඳු රළු. ඒක එකයින් ලියන්නේ සිනිඳු කෝ සිනිඳු රළු නම් රළු. වෙනත් කරුණු කියලා කියන්නේ ඉතින් ඒකේ මොනවා හරි වාට කියන්න තියෙනවා විශේෂ දෙයක්. තෙත සහිත බව හරි ඒකේ පාට රතු දුඹුරු පාටයි නැත්තම් කළු පාටයි එහෙම වෙනත් මොනවා හරි දකින්න දෙයක් තියෙනවා නම් ඔයාට ඒක කියන්න තමයි තියෙන්නේ. හරි. එතකොට ඒක තමයි නිරීක්ෂණය. වගුවෙන් පල්ලෙහානේ නිරීක්ෂණය කියලා වැහලා තියෙන්නේ නේද? ඒක කපලා දාන්න නිරීක්ෂණය කියලා. වගුවට උඩින් ලියා ගන්න නිරීක්ෂණය කියලා. නිරීක්ෂණ. වගුවට උඩින් ලියන නිරීක්ෂණය කියලා. යටි නිරීක්ෂණය ඒ වගේම ටියුට් එකේ දෙපොලකම වගුවට උඩින් ලියන්න ඕන එක පහලින් වැහලා තියෙනවා. ඔය ඉස්සරහත් එකක් එහෙම එකක් තියෙනවා. හරි. ඉතින් දැන් ඔයා පස් සාම්පල් කීපයක් පරීක්ෂා කළා.
ඇත්තටම මේ පසේ මොනවද තියෙන්නේ? පසේ ප්‍රධාන ඛනිජ වර්ග ඛනිජ වර්ග ගණනාවක් තියෙනවා. පස ඇතුළේ තියෙන ඛනිජ වර්ග ගණනාවකින්. හැබැයි ඒ ඛනිජ වර්ගවල අංශු වල තරම කියන්නේ ප්‍රමාණය සයිස් එක කිව්වොත් නම් ඔයාලට තේරෙන්නේ නේද? සයිස් එක කිව්වොත් අනේ ප්‍රමාණය අර පදනම් කරගෙන පස ප්‍රධාන ඒ අංශු ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි මැටි අංශු. මැටි අංශු. පසේ තියෙනවා මොනවද? මැටි අංශු. ඒ වගේම පසේ තියෙනවා රොන් මඩ. රොන් මඩ කියලා ගොඩක් අය කියනවා. ඉතින් අර මේ ගංගේ දොළ පාරවල් වල එහෙම තියෙන නිකන් අර කෑලි කෑලි පාවෙන වගේ වට රොන් මඩ කියනවා. විද්‍යාවේ රොන් මඩ කියන්නේ ඒවට නෙමෙයි. ඔයාලට තේරෙයි ඉදිරියට යනකොට. තුන්වෙනි එක තමයි වැලි. අපි දකින්න විදිහට පසේ තියෙන අංශු ඒවයි ප්‍රමාණය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. මැටි අංශු, රොන් මඩ සහ වැලි අංශු කියලා. මැටි අංශු කියන්නේ ඉතාමත්ම කුඩා අංශු. පසේ තියෙන ඛනිජ අංශු වලින් ඉතා කුඩාම එකට කියන්නේ මොනවද? මැටි අංශු. අපි 11 පන්තිදී වේ ප්‍රමාණයත් එක්කම කියනවා. හැබැයි දැන් 7 දීව කතා කරන්න යන්නේ මිලිමීටර කොච්චරයි අතරද මැටි වලට අයිති වෙන්නේ. එතකොට මිලිමීටර කොච්චරයි අතරද රොන් මඩ වලට අයිති වෙන්නේ කියලා අපි පස්සේ 11 පන්තියේ තමයි ඒවා ඉගෙන ගන්න. දැන්ට මිලිමීටර ගණන් කියන්නේ ලොකු පුංචි කියලා කියන්නේ. පුංචිම එක මැටි අංශු. චූටි හීම එකට කියන්නේ මොකද්ද? මැටි අංශු. ඊට වඩා චුට්ටක් ලොකු එකට කියන්නේ රොන් මඩ. ඊටත් වඩා ලොකු එකට කියන්නේ මොනවද? වැලි අංශු කියලා. එතකොට පස්සේ තියෙන ඒ ඛනිජ වර්ග කොටස් තුන එහෙමයි බෙදෙන්නේ. අපි ඒක තමයි මේකේ ලියන්නේ. නෝට් එක ආයේ බලන්න. පසේ අඩංගු ඛනිජ අංශු ඒවායේ ප්‍රමාණය අනුව කොටස් තුනකට බෙදේ. 1 මැටි අංශු, 2 රොන් මඩ, 3 එතන ලියලා නැහැ. ලියන්න 3 වැලි අංශු කියලා. 3 වැලි අංශු. අපි යමු එහා පැත්තට. යමු. හරි නේද? වගුවක් තියෙනවා නේද ලොකු? අපි දැන් කතා කර වගුව පුරවණ්ඩයි ලැහැත්තිය. වගුව පුරවණ්ඩ හදන්නේ. පස් වර්ග කොටස් තුනකට බෙදෙනවා. ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවා කියලාද? මැටි පස, වැලි පස සහ ලෝම පස කියලා. පළවෙනි එක මොකද්ද? මැටි පස. අනික වැලි පස. අනික ලෝම පස. හරි. එතකොට මැටි පස දැන් මෙහෙමයි. මේ ඔයාගේ මිදුලේ තියෙන්න පුළුවන්, ඔයාගේ ඉඩමේ තියෙන්න පුළුවන් පස් වර්ග තුනකට බෙදලා තියෙනවා. දැන් කල්පනා කරන්න මේවෙන් කොයි දැන් ඔයාලට පසක් දැක්කම මේක මොන જાතිය පසද කියලා කියන්න පුළුවන් මෙන්න. මොනවද මැටි පස කියන්නේ? හරි. ඔන්න සංයුතිය හා ස්වභාවය ඊගාව එකේ තියෙනවා. මැටි පසේ සංයුතිය. ඔයා දන්නවා මැටි අංශු කියන්නේ හීම අංශු. ඛනිජ අංශු වලින් හීම අංශු. ඒක නිසා මැටි පස හැදෙන්නේ ඒ හීන් අංශු එකතු වෙනවා. චුට්ටක් ඉන්න පැහැදිලි වුණා මදි මාති. ඔන්න ආයි කියනවා. මැටි පස හැදෙන්නේ මැටි අංශු වැඩිපුර එකතු වෙලා. හොඳට මතක තියාගන්න ඕනෑම පසක මේ තුනම තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඕනෑම මේ පසක අර අංශු වර්ග තුනම තියෙනවා. ඒක මාතිරුත් හරියට පැහැදිලි වුණේ නැහැ. ඔන්න දැන් ආයි කියනවා. මැටි පස, වැලි පස, ලෝම පස කියන්නේ පස් වර්ග තුන. කලින් කතා කළේ මැටි අංශු, රොන් මඩ සහ වැලි අංශු.
ඔන්න මං ආයෙ හොඳට විස්තර කරනවා පැටළුණා නම් පැටළුම හදා ගන්න ඕනේ. මේ භූමියක මේ පොළවක තියෙන්න පුළුවන් පස් වර්ග තුන තමයි මැටිපස, වැලිපස, ලෝමපස කියලා කියන්නේ. ලෝමපස කියලා කියන්නේ. හරි? ඒ පස් හැදිලා තියෙන අංශු වලට තමයි කියන්නේ මැටි අංශු, රොන් මඩ, වැලි අංශු. හරි? දැන් මම කියන්නේ මේ ඕනෑම පස් වර්ගයක මැටිපසේ, වැලිපසේ, ලෝමපසේ හැම එකකම මේ අංශු වර්ග තුනම තියෙනවා. තේරුණාද? උදාහරණයක් විදිහට මැටිපස කියමු. ඔන්න තැනක මැටිපසක් තියෙනවා. ගම් යුරක ගංගාවක් අයිනේ යුරක මැටිපසක් තියෙනවා. එතකොට මේ මැටිපසේ මැටි අංශ තියෙනවා. මේ මැටිපසේ රොන් මඩක් තියෙනවා. මේ මැටිපසේ වැලි අංශුත් තියෙනවා. තේරුණාද? ඔන්න තව තැනක ලෝමපසක් තියෙනවා කියන්නකෝ. ඒකෙත් මැටි අංශුත් තියෙනවා, රොන් මඩක් තියෙනවා, වැලි අංශුත් තියෙනවා. දැන් ඔයාලට තේරුණා නේද? හරි? දැන් අපි යම් මැටිපස ගාවට ආයේ මේ මැටිපස කියන එක නිර්මාණය වෙනකොට රොන් මඩ වලට වඩා වැලි වලට වඩා වැඩිපුර ඒක තියෙන්නේ මොනවද? මැටි අංශු. මැටිපසෙන් සාම්පලයක් ගත්තොත් ස්කන්ධය අණුව කියමුකෝ. ස්කන්ධය අණුව කිලෝ එකක් ගත්තොත් ඒ කිලෝ එකකින් වැඩි හරියක් තියෙන්නේ. ගෑම් 800ක් 900ක්ම තියෙන්නේ මොනවද? මැටි අංශු. මැටි අංශු වැඩි නිසා ඒකට නම දානවා මොනවද? මැටිපස කියලා. තේරුණාද? එතකොට එනම් වැලිපස කියන්නේ මොනවටද? ඒකේ වැලි අංශු වැඩි. ඒ කියන්නේ කි රොන් මඩ මැටි අංශු නෑම නෑ කියලා. සමහරවිට අඩු වෙන්න ඉතින් නමුත් නෑම නෑ කියන්න බෑ. ඒකේ ඒවත් තියෙනවා. නමුත් වැඩිපුර තියෙන්නේ මොනවද? වැලි අංශු වැඩිපස වැලිපසයි. මැටි අංශු වැඩිපස මැටිපසයි. එතකොට හිතනවා සර් ලෝම්පසේ වැඩි රොන් මඩද කියලා හන්ඩවාලට හිතෙනවා නේ. ඇයි? මැටි අංශු වැඩි නම් මැටිපස, වැලි අංශු වැඩි නම් වැලිපස. එහෙනම් ලෝම්පසේ ඇත්තේ රොන් මඩ කියලා නෑ. ලෝමපසේ මැටි අංශු, රොන් මඩ සහ වැලි අංශු තුනම පැතිරලා තියෙනවා. සමාකාර රෝම කියලා මම හරියට කියන්නේ බොහෝ දුරට සමාකාර. බොහෝ දුරට ගැළපෙන ප්‍රමාණයකින් තුනම තියෙනවා. දැන් තේරුණා. නමුත් මේකේ එහෙම සමාකාර ගතියක් නැහැ. මැටි අංශුමයි වැඩි. මේකේ මැටි අංශුම තමයි වැඩි. මේකේ වැලි අංශුම තමයි වැඩි. මේකේ මැටි අංශුත් තියෙනවා, වැලි අංශුත් තියෙනවා, රොන් මඩක් තියෙනවා, ගැළපෙන ප්‍රමාණයක්. දැන් ඔයාලට තේරුණා. එහෙනම් අපි දැන් මැටිපසේ කොටුව පුරවන්නයි යන්නේ වගේ මැටිපසේ ස්වභාවයෙන් එකක් තමයි මැටිපස ඇලෙන සුළු. වතුර ටිකක් එහෙම එකතු වුණොත් හරියට ඇලෙනවා. ඇලෙන සුළුයි. ඔන්න පළවෙනි කාරණාව. තේරුණාද? ඒ වගේම මැටිපසක ජලය හොඳට රඳා පවතිනවා. ඒ ජලය හොඳට රඳා පවතින්නේ ඇයි? මැටි අංශු හීන්නේ. හීනේට මේ ටික සෙට් වුණාට පස්සේ කොන්ක්‍රීට් එක දැම්මා වගේ නේද? ලේසියෙන් වතුර බහින්නේ නැහැ. ඒකට වතුර හොඳට රඳා පවතිනවා. ඒ වගේම මේ ලක්ෂණත් එක්ක කියන්නේ ඒ වගේම මැටිපසේ අංශු ළඟින් තියෙන නිසා හොඳට අංශු ටික ඇහිලෙන හින්දා මේකේ වාතය බොහොම අඩුයි. ඒ කියන්නේ හුලම් පිරෙනම අඩුයි. තන්නේ කර මැටි වලින් මැටි අංශු චූටි ඒ වයින් හිර වෙලා යනවා. හොඳේ. දැන් ඒක මම ලක්ෂණ ටිකකුත් එක්ක කියාගෙන යන්නේ. නැත්නම් ඒක මදි එකපාරකට කියන්නේ. එතකොට මොනවද අපි කිව්වේ මැටිපස ගැන? මැටිපසේ පළවෙනි කාරණාව මැටි අංශු ප්‍රමාණය වැඩි. දෙවෙනි කාරණාව ඇලෙන සුළුයි. මැටි අල්ලුවම ඇලෙන සුළුයි. තව එකක් කියන්නම් තකෝ. අනික තමයි වේලෙනකොට ඉරිතලනවා. මැටිපස වේලෙනකොට ඉරිතලනවා. සමහර කුඹුරවල් වගේ ඒවා හදලා තියලා වේලෙනකොට ඉරිතලනවා. සමහර වෙලාවට එක නිර්මාණ කරන්න අපි පොඩි කාලේ වත් කළා ඇති මේ ලෑලි උඩට මැටි ටිකක් දාලා තලපේ වගේ හදලා ඒක වේලලා ඒක උඩ විවිධ නිර්මාණ එහෙම කරන්න හදනවනේ. වේලනකොට ඒ ටික ඉරිතලනවා. ඒ මැටිපසින්. තේරුණාද? මේ මැටිපසේ ස්වභාවය අපි ඒ තුන ලියලා ලක්ෂණ වලට යන්නේ නේද? ලියන්න කියනම් පළවෙනි කාරණා සංයුක්තිය හා ස්වභාවයට චූටියට ලියන්න වෙනවා. හොඳේ රූල් තුනක් තියෙනවනේ. මැටි වැඩිපුර ඇත. මැටි
වැඩිපුර ඇත. ඊගාව කාරණාව ඇලෙන සුළුයි. ඇලෙන සුළුයි. ඇලෙන සුළුයි. පහලට ලියන්නේ මැටි වැඩිපුර ඇත ඇලෙන සුළුයි. ඊගාව එකේ වේලෙන විට ඉරිතලයි. ඔයාට ලියා ගන්නත් ඉඩමදි නේද මේ චූටි කොටුයි. වේලෙන විට ඉරිතලයි. වේලෙන විට ඉරිතලයි. දැන් යමු ලක්ෂණ ගැන කතා කරන්න. ලක්ෂණ අපි දැන් කතා කරා. මෙන්න බලවෙනි ලක්ෂණ. මොකද්ද? මැටි අංශු ඉතා කුඩා නිසා හීනි නිසා මේකේ හොඳට තදින් ඇහැරෙන නිසා මේකේ ජලය බැස යාම බොහොම අඩුයි. හැබැයි වතුර හොඳට තියෙනවා. ජලය රඳනවා. ඒ වගේම මේකේ khනිජ ලවණ කාබනික ද්‍රව්‍ය තියෙනනේ khනිජ ලවණ ඇතුළු මේ කාබනික ද්‍රව්‍ය ඒවත් බහුලව තියෙනවා. ඒ වුණාට හිදැස් අඩුයි. ඒ තදින් ඇහිරිලා මැටි අංශු හිදැස් අඩු නිසා වාතය අඩු. ඒක නිසාම මේක භෝග වගාවට ගැලපෙන්නේ නැහැ. මොකද්ද භෝග වගාවට ගැලපෙන්නේ නැත්තේ? මැටි පස. මැටි පසටම කැමැති භෝග තියෙන්න පුළුවන්. මැටි පසේම හැදෙන භෝග තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම් භෝග සාක මැටි පසට වැඩිය කැමැති නෑ. බොහෝ භෝග සාක මැටි පසට කැමැති නෑ. ඇයි කැමැති නැත්තේ? වතුර නැති නිසාද? නෑ, හොඳට වතුර තියෙන. එහෙනම් khනිජ නැති නිසාද? නෑ, හොඳට khනිජ තියෙනවා. එහෙනම් වාතය නැති නිසා සාක මුල්වල ශ්වසනයට වාතය ඕනිනේ. ඒ වාතය අඩු නිසා හිම නැත්තේ. එතකොට මැටිපස මෙලෝ ප්‍රයෝජනයක් නැද්ද? තියෙනවා. මැටිපසෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ආර්ථික ගඩොල් කපනවා. උළු නිෂ්පාදනය කරනවා. වලං නේද? අපි කියන්නේ ඒවට මේ වලං කර්මාන්ත කුඹල් කර්මාන්ත කියලානේ. වලං ඇතිලි මූඩි කරමූඩි එක જાති තියෙන්නේ. ඒ වගේ මැටි භාණ්ඩ නිෂ්පාදනයේට මැටි පස තමයි යොදා ගන්න. හරි, අපි ලක්ෂණ ලියමු එහෙනම්. ජලය හා khනිජ ලවණ ලක්ෂණ ගොඩේ ජලය හා khනිජ ලවණ රඳවා ගනී. මේ ඉඩ තියෙනවා. හොඳේ, ඉඩ තියෙනවා. පාල රූල් වලට යන්න තව චුට්ටයි ලියන්න තියෙන්නේ. මට කියන්න බෑ. දැන් ওই පේජ් තුනේ ලියා ගන්න ඒක නම් පුළුවන්. පාංශු වාතය අඩුයි. ජලය හා khනිජ ලවණ රඳවා ගනී. පාංශු වාතය අඩුයි. දැන් යමු ප්‍රයෝජන වලට. ලියන්න. උළු කමාවක් ගඩොල් ඉඩ ඇති බය නැතුව ලියන්න. උළු ගඩොල් උළු ගඩොල් මැටි උළු ගඩොල් මැටි කියලා ලියන්න එපා. වලන් කර්මාන්තය. උළු ගඩොල් වලන් කර්මාන්තය. දැන් යමු වැලිපසට. මෙන්න මේක පස. පළවෙනි ලක්ෂණය තමයි වැලි අංශු ගොඩක් තියෙනවා. වැලිපසේ මොන අංශුද තියෙන්නේ? වැලි අංශු ගොඩක් තියෙනවා. වැලි අංශු ගොඩක් තියෙනවා. ඒත් එක්කම වැලි අංශු ලොකුයිනේ. ඒකින්ද ඈතින් ඈත තමයි පිහිටන්නේ. මම ටිකක් වැලි අංශුනේ ලොකුම අංශුව. එතකොට මෙන්න මේ වගේ වැලි අංශු ඈතින් ඈත තියෙනකොට පසේ හිස්තැන් තියෙනවා. මේ හිස්තැන් තියෙනවා. තේරුණාද? හිස්තැන් තියෙනවා. ඈතින් ඈත ඇහිනේ. ඒ හිස්තැන් නිසාම පස හරි ලිහිල්. ඩිංග බැරි වෙනකොට කඩාගෙන එනවා. වැලි පස තියෙන තැනක වලක් එහෙම කපන්න බෑ. පතලයක් කපන්න වලක් කපන්න එහෙම බෑ. වල කපන්න යනකොට කඩාගෙන එනවා. ඇයි? වැලි හයියනේ. ඔයා නිකන් අර ගෙදෙට්ට මොකක් හරි මේ ගෙනාපු වැලි එහෙම ගේනවනේ විවිධ වැඩවලට ඔය මේ ගෙදර ඉදි කිරීම වගේ වට පොඩි කාලේ වැලි හාරනවනේ. යටින් උමක වගේ හදනවනේ. කඩාගෙන හැලෙන. මැටි පසේම නැත් තදයි. මේක ලිහිල් ස්වභාවයක් ගන්න. අපි ලියමු වැලි පසේ යටතේ වැලි වැඩිපුර ඇත.
වැලි වැඩිපුර ඇත. වැලි වැඩිපුර ඇත. ලිහිල් ස්වභාවයක් ගනී. ලිහිල් ස්වභාවයක් ගනී. ලිහිල් ස්වභාවයක් ගනී. යමු ලක්ෂණවලට. දැන් එතකොට ඔයාට තේරෙනවද මේක වැලි අංශුවක් නම් මේක වැලි අංශුවක් නම් මේක වැලි අංශුවක් නම් මේක වැලි අංශුවක් නම් මෙහෙමත් කරද්දි පේන්නේ නැති පාට වලින් එහෙම යන්නේ ගියොත් එහෙම හරි කෙලියක් වෙන්නේ නේද? හොඳට මා කරක ලියුම් නැත්තම් කරන්න බෑ. ඔන්න මම වැලි අංශු ටිකක් ඇඳා. දැන් ඔයාලට පේනවනේ මෙන්න මෙතන හිස්නේ. මෙන්න මෙතන හිස්නේ. මෙතන හිස් මෙතන හිස්. නේද? ඒක නිසා මේ හිස්තැන් වල හොඳට වාතය පිරලා තියෙනවා. සාක මුල් වලට ශෝෂණය කරනවා නම් හොඳට වාතය තියෙනවා. හැබැයි වැඩක් තියෙනවා. මේ හිස්තැන් ලොකුයිනේ. වැස්සක් වැහැපු ගාම මේ හිස්තැන් වල වතුර රඳන්නේ නැහැ. හිස්තැන් ලොකු වැඩි හින්දා ඒ හිස්තැන් හරහා හිස්තැනින් හිස්තැනට එකතු වෙලා අඛණ්ඩව පහළට සිදුරු නිර්මාණය වෙනවා. තේරුණාද? මෙන්න මෙතන හිස්තැනක් තියෙනවා. මෙන්න මෙතන තව හිස්තැනක් තියෙනවා. මෙතනින් තව හිස්තැනක් තියෙනවා. ඔහොම හිස්තැන් ටික තියෙනවානේ. ඒකට වැස්සක් වැහැපු ගාම ඒ ටික ඒ හිස්තැන් හරහා වතුර ටික පහළට යනවා. ඒක නිසා වැලි පසේ වතුර රඳන්නේ නැහැ. ඔන්න දැන් මතක් කරගන්න මුහුදු වෙරළට ගිය අවස්ථාව. මතකද? මුහුදු රැල්ල ඇවිදිලා ඒ වතුර ටික ඇවිල්ලා ඔන්න වෙරළට ගහනවා. වැල්ලට. ඒ රැල්ල ඇවිදිලා රැල්ල ආපහු යනවනේ. යන වෙලාවේ වැල්ලේ හොඳට වතුර තියෙනවනේ. එක පාට වතුර ටික ටක් ගාලා නැති වෙනවා. ඔයා ඉතින් හොඳට බලන්න. හොඳට මතක් කරලා බලන්න නැත්නම් ආයි ගිය වෙලාවක හොඳට බලන්න. රැල්ල වැල්ලට ඇවිදිලා ආපහු යන එක එකක්. ඒ හරිය තිබුණු වතුර ටික බලාගෙන නැති යට යනවා වගේ පේනවා. අපි ඇත්තකට පේනවා. එක පාට එතන තියෙන ටික යට යනවා. ඒ වල ආපු වතුර ටික වෙරළට ඇවිදිලා ඒකෙන් කොටසක් මෙහෙම යනවා. ඒක ඇත්ත. ඒත් ටික ඉතුරු කොටස ගෙලිම පොළොවට උනා. වතුර රඳන්නේ. එතකොට මේ පසටත් බොහෝ භෝග කැමැති වෙන්නේ නැහැ. කැමැති භෝග ඇති. මුහුදු වෙරළේ පවා පොල් ගස් හොදට හැදෙනවා. මුහුදු බින් තඹුරු හැදෙනවා නේද? එතකොට වැටකෙයිය හැදෙනවා. එහෙම ඇති. නමුත් බොහෝ සාක ඒකට කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? වාතය නැතුවද? ශ්වසනයේට වාතය නැතුවද? නෑ හොඳට වාතය තියෙනවා. එයාට නැත්තේ ජලය අඩුයි. ඒකයි. right. එතකොට ලක්ෂණ ලියන්නේ පාංශු වාතය වැඩි. පාංශු වාතය වැඩි. ලක්ෂණ తీරුවේ පාංශු වාතය වැඩි. ජලය රඳා නොපවති. ජලය රඳා නොපවති. ජලය රඳා නොපවති. මොනවද හදන්නේ මොනවද නිෂ්පාදනය කරන්නේ වැලි පසෙන් නේද? ඔයා දන්නවා ඇති මේ වීදුරු හදන්නේ වැලි වලින්. ඒකට හැබැයි අපේ ගංගාවල තියෙන වැලි නන් නෙමෙයි වීදුරු වැලි කියලා જાතියක් පාවිච්චි කරනවා. ඒත් ටික වැලි වල ප්‍රයෝජනයක් නේ. වැලි උණු කළා තමයි වීදුරු හදන්නේ. තවත් જાති ටිකක් දානවා. කැල්සියම් කාබනේට්, සෝඩියම් කාබනේට් වගේ જાති ටිකක් දාලා ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට වැලි යොදාගෙන තදින් රත් කළා වැලි උණු කළා තමයි වීදුරු හදන්නේ. ඒ වගේම වැලි ඕනි වෙනවා ගොඩ නැගිලි හදන්න. නේද? වැලි ට්‍රැක්ටරයක් කියනවා, වැලි ලොරියක් කියනවා කියලා කියන්නේ පාරවල් හදන්න, ගෙවල් හදන්න වැලි හරිම මිලයි. ඇත්තම කියනවා නම් නේද? රයිට් ලියන්න. වීදුරු නිෂ්පාදනය ප්‍රයෝජන ගොඩේ වීදුරු නිෂ්පාදනය. ඊගාවට ගොඩනැගිලි කර්මාන්තය. ගොඩනැගිලි කර්මාන්තය. right. අපි ඉක්මනට යමු ලෝමපසට. ලෝමපස. දැන් ලෝමපසේ මොනවද තියෙන්නේ? මං කිව්වා ඒකේ මැටි අංශුත් තියෙනවා, රොන් මඩ අංශුත් තියෙනවා, වැලි අංශුත් තියෙනවා හොඳ පදනට. ඒක නිසාම ඒකේ කාබනික ද්‍රව්‍යත් ඉතාම හොඳට තියෙනවා. කාබනික ද්‍රව්‍ය කියන්නේ තව ඩිංගකින් අපි කාබනික ද්‍රව්‍ය ගැන ඉගෙන ගන්නවා වෙනම මාතෘකාවක් යටතේ. එතකම් මේකෙන් කාබනික ද්‍රව්‍ය කියන්නේ දි รา යන ශාක හා සත්ව කොටස්. ගස්වල කොළ වැටිලා දිරනවා, අතු වැටිලා දිරනවා, සත්තුන්ගේ ජරාව වැටිලා දිරනවා, සත්තු මැරිච්ච කුණු වෙනවා. ශාක පෝෂක බහුල තියෙන කාබනික ද්‍රව්‍යයක් තියෙනවා.
right ලියමු සංයුතිය හා ස්වභාවය යටතේ ලෝම පසේ වැලි මැටි කමාවක් වැලි හා ඕකට තමයි ඉඩමදි වුණොත් මැටි කමාවක් වැලි හා රොන් මඩ අඩංගුයි මැටි වැලි හා රොන් මඩ අඩංගුයි ඒකටම කාබනික ද්‍රව්‍ය බහුලයි කාබනික ද්‍රව්‍ය බහුලයි ලක්ෂණ එතකොට ලක්ෂණ ගැන කියනවා නම් මේක ජලයේ රඳා පවතිනවද මැටි අංශුවක් තියෙනවනේ ඒකින්ද ජලයක් රඳා පවතිනවා එතකොට වාතයේ රඳා පවතිනවද වැලි අංශු තියෙනවනේ වාතයක් රඳා පවතිනවා එතකොට මැටි අංශු තියෙන නිසා ජලයේ රඳනවා වැලි අංශු තියෙන නිසා වාතයේ රඳනවා කාබනික ද්‍රව්‍ය බහුලයි කියලා කිව්වා ශාක පෝෂක බහුලයි කියලා කිව්වා සස්ත්‍රීක පසක් භෝග වගාවකට කැමැතිම ගස් කැමැතිම ශාක කැමැතිම ඔන්න ඔය පසට ලෝමපස විශේෂයෙන් අපේ කුෂිකර්මාන්තේ භෝග වගාවට අනිකුත් ශාක පවා හිම කැමැති සුවිශේෂී ශාක තියෙන්න පුළුවන් අනිත් ඒවාට කැමැති බොහෝ ශාක කැමැති රයිට් යන්න පාංශු ජලය කමාවක් වාතය පාංශු ජලය කමාවක් වාතය හා කනිජ හොඳින් ඇත පාංශු ජීවීන්ද බහුලයි ගැඩවිල්ල වගේ වූ නේද පාංශු ජීවීන්ද බහුලයි හරි ප්‍රයෝජන පැත්තේ ලියන්න කෘෂි කර්මාන්තය නැත්තම් භෝග වගාව කියලා ලිව්වත් කන්නේ ඔයා කෘෂි කර්මාන්තය කියලා ලිව්වත් කමක් නෑ කෘෂි කර්මාන්තය නැත්තම් භෝග වගාව දැන් යමු අපි ඔය යට තියෙනව නේද වැලි අංශු කියලා එකක් ඒක කපලා දාන්න හොඳ එතන නෑ එහෙම එකක් නෑ හොඳ මේ ඉහත අංශු වල පැතිරීම අනුව පස් වර්ග තුනක් හඳුනාගත කියලා ඒක කියනවනේ අන්න ඒකත් ඒ වගුවෙන් උඩ ලියවෙන්න ඕනි එකක් පුතාලට තේරුණාද දැන් ওই වගුවක් තියෙනවනේ ඒ වගුවේ උඩින් ඔයක ලියන්න ටක් ගාලා ඉහත අංශු වල වගුවට උඩින් ලියන්නේ හොඳේ ඔය සයන්ස් ග්‍රේඩ් 7 කියලා තියෙන්නේ වගුවට උඩ එතන ලියන්නේ ඉහත අංශු වල පැතිරීම අනුව පස් වර්ග තුනක් හඳුනාගත හැක. මේ මම ඔච්චර කියන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා එක බලලා ලියන්න. ඊට පස්සේ මෙතනින් කපලා දාන්න. හොඳේ යටින් තිබිච්ච එක කපන්න ඕනේ. දැන් ඔයාලට මම ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. ඒක උත්තර දෙන වෙලාව. හොඳේ? right. පළවෙනි ප්‍රශ්නේ. පස් වර්ග තුන අතරින් භෝග වගාවට වඩාත්ම සුදුසු වන්නේ කුමන පසද? දැන් ඉතින් කිව්වනේ. ඒක ලියන්න. දැන් ලියන්න එපා. චුට්ටක් ඉන්න. ඊගාවික පස් පෙනීර කට්ටලයක පස් පෙනීරවල සිදුරු පහත දැක්වේ. ඔන්න නියම ප්‍රශ්නය. පස් පෙනීර කට්ටලයක පෙනීරවල සිදුරු පහත දැක්වෙනවා. පුතේ පස් පෙනීරය කියලා එකක් තියෙනවා. ඒක කොහොම එකක්ද දන්නවද? පෙනීර දැකලා තියෙනවද පිටිහලන්නේ? මෙහෙම. අන්න ඒ වගේ පෙනීර රවුන්ඩ් පෙනීර එකක් උඩ එකක් මෙන්න මෙහෙම තියලා හදලා තියෙන්නේ. අර පන්සලට දාන ගෙනියන්න එහෙම තියෙනව නේද මේ බාස්කට් වර්ගයක් එකක් උඩින් එකක් තියෙන මෙන්න මේ වගේ ඕනෝම එකක් ඇතුලේ දාන. පන්සල් වල තියෙනවා මතකද මේ ඊට පස්සේ උඩින් අණ්ඩක් තියලා අල්ලගෙන යන්නේ ඔයාට මතකයි නේද? අන්න ඒ වගේ එකක් හැබැයි ඒකේ දාන ගෙනියන්න බෑ මේ කියන්නේ ඒක හැම එකකම යට සිදුරු විදලා තියෙනවා. හොඳේ? සිදුරු විදලා තියෙනවා. දැන් මේකෙන් කරන්නේ මේක විෂය නිර්දේශයට නෑ. ඇත්තම කියනවා විෂය නිර්දේශයට නෑ. දැන් මේ කොටස තියෙනවා මේ කරන වැඩේ ඔයාට නෑ. මේකෙන් කරන්නේ පසේ තියෙන සංඝටක වෙන් කරන එක.
අපිට කොහේ හරි ප්‍රශ්නේ දිහා බලා ගන්න ඕන නම් ඒක කොහොමද කියලා බලන්න ඕන නම් ඒකෙන් උදැල්ලෙන් ආරලා පස් ටිකක් ගෙනලා උඩ මේකට දාන්න. දාලා වහනවා. වහලා හයියෙන් හොල්ලනවා. හොල්ලනකොට පහලට හැලීගෙන යනවා. මේකෙන් හැලෙනවා, මේකෙන් හැලෙනවා, මේකෙන් හැලෙනවා, මේකෙන්. තේරුණා? එතකොට ඒ මට්ටම් වල ඒ කොටස් ඉතිරි වෙනවා. ඒ මට්ටම් වල ඒ කොටස් ඉතිරි වෙනවා. දැන් ඔයාගේ ප්‍රශ්නේ මම ඊට වඩා විස්තර කරන්න. ඊට වඩා ඔයාලට විස්තර කරන්න ඕනි. මම විස්තර කරන්න නැති ප්‍රශ්නේ දෙන්න විදිහක් නෑ. මට කියන්න උඩටම දාන්න ඕනි සිදුරු ලොකු එකද පොඩි එකද? ඊගාවට කොයිකද? ඊගාවට කොයිකද? ඊගාවට කොයිකද? අන්තිමට නම් මුකුත් දාන්නේ නෑනේ. පස්ටි කිතුරු එකතු කරනවනේ. ප්‍රශ්නේ තේරුණාද ඔයාලට? පස් පෙනේර කට්ටලේ අපිට කියන්නේ යට ඉඳන් උඩට ඒ ටික තියෙන්න ඕනි පිළිවෙල මොකද්ද කියලා. එතකොට පෙනේර කට්ටලේ දාලා තියෙනවා බලන්න ටියුට් එකේ ABCD කියලා තියෙනවනේ. එතකොට ඔයා යටටම දාන්න ඕනි A නම් A. ඊගාවට B නම් B. ඊගාවට C නම් C. නැත්තම් A මුලටම දාන්න ඕනි C නම් ඊගාවට දාන්න ඕනි B නම් ඔන්න ඔහම ලියන්න ඔයාට තියෙන්නේ. දැන් තේරුණා නේද? හොඳට තේරුණා නේද? ඔන්න ඔය රටාවට ලියාගෙන එන්න. හොඳේ? පස් පෙනේර කට්ටලයක පෙනේර වල සිදු පාත් දැක්වේ. ඒ අනුව පහළ සිට ඉහළට ඒවායේ පෙනේර තිබිය යුතු පිළිවෙල සඳහන් කරන්න. පහළ සිට යටටම එන්න ඕනි එක ඉස්සෙල්ලම ලියන්න. යටටම එන්න ඕනි එක ඉස්සෙල්ලම ලියන්න. තේරුණාද? යටටම එන්න ඕනි A නම් A කියලා ඉස්සෙල්ලා ලියන්න. යටටම එන්න ඕනි B නම් B කියලා ලියන්න. C නම් C කියලා ලියන්න. D නම් D කියලා. ඒක ඒ පිළිවෙලට ඊගාවට එන්න යටටම කොයිකද? ඊගාවට කොයිකද? ඊගාවට කොයිකද? ඊගාවට කොයිකද? right. දැන් ලියන්න ඔතනම ලියන්න. ඔය 15:3 ක්‍රියාකාරකම කියලා එකක් තියෙනව නේද? ඒක කපලා දාන්න. ඒක ඕනේ. 15:3 ක්‍රියාකාරකම කියන්නේ කපලා දාන්න එක එහා පැත්තට යන්න ඕන එකක්. හොඳේ? ඔයා ඔතන ඔය අකුරු ටික පිළිවෙලට හදන්න. තේරුණා නේද? තේරුණානේ? එහෙම කළා ඉවර වෙලා අපි ඊගාව ටික කතා කරමු. එතකොට ඔයා ඔහොම වීඩියෝ එක නවත්තන්න. නවත්තලා වගේ උත්තරේ ලියන්න. වීඩියෝ එක නැවැත්තුවා. ඔයාගේ උත්තරේ ලියුවා. ඊට පස්සේ ආයෙ ප්ලේ කරන්න. එතකොට මම උත්තරේ විස්තර කරනවා නේද? එතකොට මේ පස් පෙනේර කට්ටල තුنين දැන් අපින් අහන්නේ පහළ සිට ඉහළටනේ. එතකොට අර තේරෙනවා ඇති පහළට ලොකු මේක දැම්මොත් සිදුරු ලොකු මේක දාලා උඩට සිදුරු පුංචි මේක දැම්ම කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙන්නේ? උඩින් දාන පස් ටික චුට්ටක් එක ඇඳ ගමු නේද? දැන් මෙහෙම තියෙනවා. මෙතෙන්ට දානවා සිහින් සිදුරු එක. මෙතෙන්ට දානවා කියන්නකෝ ලොකු සිදුරු එක. දැන් මෙතෙන්ට දාන පස් ටික මේ හීන් සිදුරෙන් පෙරෙන්නේ මේ හැලෙන්නේ නේ. තේරෙනවනේ? එතකොට මෙහි ලොකු සිදුරු මේ පෙනේර තිබ්බට මෙහි තියෙන ටික එන්නේ නැහැ. මොකද මෙතන චූටි සිදුරු වලින් හැලෙන්නේ නැතුව පහළ එකට වැටෙන්නේ නැහනේ. එයා එතකොට ඒ ටික නවත්ත ගන්නවනේ. එතකොට මෙහෙන් ලොකු ඒවා තියෙන එකේ තේරුම නෑ. එහෙනම් සිහින්ම සිදුරු තියෙන ටික තියෙන්න ඕනේ කොහෙන්ද? යටින්. යටින් තියෙන්න ඕනේ කළු පාට එක නේද? ඒ කළු පාට එක අපිට ඕන නම් හිතන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් වහපු එකක්. ඒක වහපු එකක්. එතන තමයි අවසාන චූටිම පස් ටික රැඳෙන්නේ කියලා. නැත්තම් ඒක ඊටාම කුඩා සිදුරු නිසා පේන්නේ කළු පාට වෙලා කියලා මොනවා හිතන්න පුළුවන්. කොහොම නමුත් පහළට වෙන්න ඕනේ සීත. ඊගාවට ඊට වඩා ඩිංගක් කොටු ලොකු එක එහෙම නැත්තම් මෙතන තියෙන ඒවායින් හීම් එක. එතකොට D නේද ඒක එන්න ඕනේ. D එන්න ඕනේ. ඊගාවට එන්න ඕනේ B. ඊගාවට එන්න ඕනේ A. දැන් තේරෙනවනේ. ඒකේ සිදුරු ලොකුයි. එතකොට එතනින් පස් ටික දැම්මම ලොකුම ලොකු ඒවා ඉතුරු වෙද්දී බොහෝ ටිකක් පහළට වැටෙනවා. ඒකෙන් ඊගාව ටික ඉතුරු වෙද්දී එහෙම පහළට යන්න සිහින් ඒවා අන්තිමට සිහින්ම ටික අඩියට රැඳෙන විදියට. එහෙනම් ඔයාගේ උත්තරේ එන්න ඕනි කොහමද? උත්තරේ එන්න ඕනි පිළිවෙලට ලියන්න කියලානේ තියෙන්නේ. C D B A. C යටටම D ඊගාවට B ඊගාවට A උඩටම කියන එක. හරිනේ. දැන් ඊගාවට තියෙනවා මේකේ 15:3 ක්‍රියාකාරකම. එතකොට ඔයා අපි 15:3 ක්‍රියාකාරකම කියන එක එහා පැත්තෙන් ලියාගමු. මෙතනින් කපලා දාලා. අපි එහෙම කිව්වනේ නේද? එතකොට අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රමය දැන් මම විස්තර කරනවා.
ලියන්නත් දෙනවා. නමුත් ඔයා මේක තනියෙන් කරන්න ඕනේ ක්‍රියාකාරකමක්. තේරුණානේ? ඔයා මේක ගෙදරදී තනියෙන් කරන්න ක්‍රියාකාරකම් කළේ නැතුව නම් විද්‍යාව කරලා වැඩක් නැහැ. මෙහෙමනම් කරලා වැඩක්ම නැහැ නේද? මම එකයි කිව්වේ ක්‍රියාකාරකම් පුළුවන් තරම් ගෙදරදී කරන්න පුළුවන් මේ විදිහට මම ඒවා විස්තර කරනවා. රයිට්. මොකද්ද ක්‍රියාකාරකම් අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න කලින් කරන ක්‍රමේ ලියන්න කලින් මම ඔයාලට කරලා පෙන්නන්න. ඔයා හොයාගන්න අර මේ පුංචි පැකට් පුරවන ඉටි කවර තියෙනවනේ. පැකට් පෙළ දාන්න කියලා වගේ කියන්නේ. මෙන්න මේ වගේ ඒ වගේ ඉටි කොලයක් හොයාගන්න. කොටස් දිගට ඕනේ. මෙච්චර දිගට ඕනේ මං ගත්තට අරගෙන මෙහෙම කරන්නම් මම. මේ ඉටි කවරේ මම මෙතනින් ගැටයක් අහනවා. මේ ගැටේ ගහිල්ලත් අත්‍යවශ්‍ය කාරණාවක් නේ. හොඳට බඳින්න ලණුවක් තියෙනවා නම් ඒ හොඳටම ඇති. මට බයයි ඔයාලා ඉස්සරහ මේක කරන්න ගිහින් වරදී කියලා. එතකොට ඒක නිසා මම ගැටේකුත් ගහලම ගන්නවා. අරන් මේ විදිහට මේක අනිත් පැත්තට හරවනවා. ගැටේ ගහලා කවරේ අනිත් පැත්තට හරවනවා. ගැටේ ඇතුළට යන්න. තේරෙනව නේද? මේ විදිහට හරවනවා. ඊට පස්සේ ගැටේ ගහපු තැන තදින් නූලක් අරගෙන තදින් මෙහෙම ලෙහෙන් නැති වෙන්න ටොයින් නූලක් අරගෙන මෙන්න මෙහෙම ගැටයක් ගහ ගන්නවා. තේරෙනවනේ? ඔක්කොම තනියෙන්ම කරනවා. මෙහෙම ගැට ගන්නවා. මෙහෙම ගැට ගන්නවා. දැක්කනේ? ගැට ගහලා වැඩි කෑලි දෙක කතුරක් කරන් කාපලා දාන්න. හරි? දැන් මං කවරේ අනිත් පැත්ත හරවමින් මේ ඉන්නේ නේද? ගැටේ ගහලා මෙහෙම කවරේ අනිත් පැත්ත හරවනවා. මේ විදිහට. පොඩ්ඩයි තියෙන්නේ. ඕන්න. මම එහෙම පිටින් මොනවද පෙන්නුවා. එහෙම මෙහෙන් කෑලි දාලා ඉවර කරන්නේ නැති. හරි. මෙහෙම ගත්තා. මේක මෙච්චර ලොකුට නම් ටිකට නම් අවශ්‍ය නැහැ. හොඳේ. මම මෙහෙම කළාට ඊට පස්සේ අපි මේක මම නිකන් කපලා දාන්නම්. හොඳේ. වැඩිපුර ඕනි නැති නිසා. ඊට පස්සේ ඔයාලට පේනවද දැන් ඉතිරියද්ද? ඉටි කවරේ. ඇතුලේ ගැටයක් ගහලා ඒක ඇතුල් පැත්තට හරවලා තියෙන්නේ. ඒක ඇතුල් පැත්තට හැරෙන්නේ නැතත් කමන්නේ. හොඳේ. ඒක අර මම ඇතුල් පැත්තට හැරෙන්නේ ෂුවර් එකට මේකේ වතුර කඳු වෙන්නේ නැති වෙන්න. තේරුණාද? ඊට පස්සේ මම මේකට වතුර ටිකක් දාගන්නවා. වතුර ටිකක් දාගන්නවා. කෝප් එකකින් දාන්නම්. බීකරේ ගන්නත් අතලා බීකරේ ගත්තේ. මෙහෙම දානවා. දැක්කද? වතුර ටිකක් දැම්මා. පේනවනේ. එතකොට මේකේ මෙතන හදලා ඊට පස්සේ අපි මේකට පස් ටිකක් දාගන්නවා. එහෙම පස් දානකොට මෙහෙම පස් දානකොට අපේ පොතේ නම් කියන්නේ බීකරයකට පස් ටිකක් දාලා වතුර දාලා කවලම් කරලා දාන්න කියලා. ඒකත් කමක් නෑ. නැත්තම් නිකම්ම පස් ටිකක් මෙහෙම දැම්මත් කමක් නෑ. දිය කළා ගත්තත් කමක් නෑ. නැත්තම් මෙන්න මෙහෙම අපි දාමු. මේ බලන්න පේනවද කියලා? මේ මන් දාන්න. ඔන්න දැම්ම පස්. පස් ගොඩක් දාන්න ඕනේ. එතෙන්දී අර එක එක තැන් වලින් ගත්ත පස් දානවා නම් ගොඩක් කොහොමයි. ඒකාකාරී වෙන්නේ නැති වෙන්නේ. මේ විදිහට මම පස් දානවා.
පැහැදිලිද ඔයාලට? මේක ඉතින් තනියෙන් කරනවට වඩා දැන් තව කෙනෙක් අල්ලගෙන ඉන්නවා නම් ලේසි. ඔයාට ඉතින් එහෙම කෙනෙක් හොයාගත්තකින් පාර්ට්නර් කෙනෙක් වැඩිට ලේසි කරගන්න නේද? මෙහෙම දාන්න. ටිකක් දාන්න ඕනි පස් වැඩි. හොඳයි. ගන්න කවරේ සයිස් එකට තමයි පස් ටික තීරණය වෙන්නේ. ටිකක් දාන්න ඕනි කියලා මහා ගොඩක් දාන්න අවශ්‍යත් නේ. කවරට ගැලපෙන ප්‍රමාණය. මම දාගෙන යනවා. ඇති දැම්ම කියලා හිතෙනවා මට. හරි. දැන් කරපු විදිය මතකයිද? ඉටි කවරේ ගත්තා, ගැටයක් ගැහුවා, එතන නූලෙන් තදට ගැට ගැහුවා, ඉටි කවරේ අනිත් පැත්ත හැරෙව්වා. ඒ වැඩි හොඳට. ඊගාවට මේකට මේ වතුර ටිකක් දැම්මා, ඊට පස්සේ පස් දැම්මා. පස් දාලා තවත් හැබැයි තව ටිකක් පස් දාමු. අදුමාගානේ සෙන්ටිමීටර් 10ක් පස් තියෙන්න එපා. ඊට පස්සේ මදි නම් තව වතුර ටිකක් දානවා දැන්. මදි නම් කියන්නේ දැන් පොතේ තියෙන වතුර දිය කළා දාන්න කියලානේ නේද? මම නිකම්මනේ දැම්මේ. ඒක නිසා කොහොමත් මදි වෙනවා තමයි. ඔන්න. දැන් ඔයාලට පේනවද මේක? මේ ඊට පස්සේ මෙතනින් ගැට ගහනවා. හොඳයි. ගැට ගහලා ඉන්නම්කො. මෙතනින් ගැටයක් ගහනවා. ගැටයක් ගහලා මෙන්න එහෙම මේක හොඳට මෙන්න මෙහෙම කවලා කරනවා. මෙහෙම කවලා කරනවා. දැන් අර පස් ටික වතුරේ හොඳට මොනව වෙනවද? දිය වෙනව නේද? දිය වුණාට පස්සේ මම මේක මෙහෙම මෙතනින් අල්ලලා ඔන්න ඔහොම එල්ලලා කොහෙන් හරි තියන. එකපාරට නිරීක්ෂණ බලන්න බෑ. හොඳේ. මේක දැන් මෙහෙම අඩියට බේරෙන්න තියෙන්න ඕනේ. එහෙනම් මම මේක කොතනින් හරි තියලා එල්ලලා ඉවර වෙලා ඔයාට නෝට් එක දෙන්න. සටහන දෙන්න. සටහන දීලා ඉවර වෙලා අපි බලමු මේක ඊගාවට මොකද්ද මේකේ තත්ත්වය කියලා නේද? හරි. එතකොට අපි මේක උඩක එල්ලන්න ඕනේ. මේ අතට එල්ලන්න ඕනේ. හොඳේ. right. අපි සටහන ලියමු. සටහන ලියලා ඉමු. ඒක උඩට එල්ලලා පල්ලෙහාට බහිමු. අවශ්‍ය ද්‍රව්‍ය. දිග පොලිතීන් බටයක්. දිග පොලිතීන් බටයක්. කමාවක් දාන්න. නූල් කමාවක් පස් කමාවක් ජලය. එහෙනම් ක්‍රමය ලියමු. සෙන්ටිමීටර 50ක් පමණ දිග පොලිතීන් බටයක් කියලා කියමු ඇතුලේ සිදුර තියෙන නිසා. සෙන්ටිමීටර 50ක් පමණ දිග පොලිතීන් බටයක් කපා එහි එක් කෙළවරක් ගැට ගසා ගනු ලැබේ. ඊගාවට බටයෙන් 4/3ක් පමණ මෙහෙමයි ලියන්නේ 4/3 බටයෙන් 4/3 දැන් පැහැදිලිනේ 4/3ක් පමණ ජලය පුරවනු ලැබේ.
ඉන්පසු පස් ස්වල්පයක් ජල බඳුනකට දමා. ඉන්පසු පස් සල්පයක් ජල බඳුනකට දමා. ජල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර ඒ ජලය පිර වූ පොලිතීන් බටේට නැත්නම් පොලිතීන් බඳුනට දමනු ලැබේ. පොලිතීන් බඳුනට දමනු ලැබේ. පොලිතීන් බඳුනට දමනු ලැබේ. ඒ ආකාරයටම මීටර 1ක් පමණ දිග බටයක් යොදාගෙන කලින් මෙන් දෙගුණයක් පස් යොදා ක්‍රියාකාරකම නැවත සිදු කරනු ලැබේ. හරි. දැන් තේරුණාද ලියනකොට? දැන් අපි බටයක් හැදුවානේ. ඒ බටේ වගේම තව එකක් හදන්න ඕනේ. කලින් සෙන්ටිමීටර 50න් හැදුවේ. ඊගාව පාර සෙන්ටිමීටර 100කින්. ඒ කියන්නේ මීටරයකින් හදන්න ඕනේ. මම එහෙම එකක් හදන්නේ නැහැ. මෙතන එහෙම කළා වැඩකුත් නැහැ. ඔන්න මම එකක් හදාන්න හැටි කියා දුන්නා පොඩි එකක් කරා. ඒ වගේ තව ලොකු එකක් හදන්න කියලායි කියන්නේ. ඊට පස්සේ හොලෝලා පැත්තකින් තියන්න කියලා කිව්වනේ නේද? අන්න එතකොට මෙන්න මෙහෙම පෙනේ. කොහොමද? අපිට මෙන්න මෙහෙම පොලිතීන් බටේ පේනවා. මම ඔයාලට ලං කරලා හොඳට පෙන්නන්න. මේ තියෙන්නේ පොලිතීන් බටේ. හරි. එතකොට මේකේ අඩියටම බැහැලා තියෙනවා ලොකු බොරළු. හරි. ඊගාවට එනවා ඊට වඩා ඩිංගක් පොඩි රළු වැලි. ඊගාවට එනවා සාමාන්‍ය රොන් මඩ කියන වර්ගය. අපි කතා කළේ ඔය විදිහට ස්තර වශයෙන්. ඊගාවට අපිට ඒකේ දකින්න හම්බ වෙනවා මැටි අංශු සහිත බොර ජලය ටික. මෙහෙම මේ ටික වතුර තමයි තියෙන්නේ. නමුත් බොරයි මැටි අංශු. ගොඩාක් කියලා තිබ්බොත් ඒ ටික පෑදෙනවා. ඊට උඩින් තියනවා පාවෙන ಜಾති. ඔය නිකන් මුල් කෑලි වගේ දේවල් පාවෙන ಜಾති ටික. ඔය විදිහට. එතකොට අපේ බටේ මෙතනින් මෙහෙම ගැට ගහලානේ තියෙන්නේ අර නේද? මෙහෙම ගැට ගහලා තියෙනවා. ඉන්න ඔයාට මං පැහැදිලිව පෙන්නන්න. ඔන්න බලන්න. යටින්ම තියෙනවනේ බොරළු. ඊගාවට රොන් මඩ තියෙනවා. නේද?
පොන් මඩ ගාවට මැටි අංශු කට්ටයක්. මැටි අංශු කට්ටේ පැහැදිලිව මම මේකේ දාලා නැහැ නේද? මැටි අංශු කට්ටයක් තියෙනවනේ මේකේ. මේන්න මෙතන අපි එක දාමු රතු පාටෙන් දාමු. පැහැදිලිව. මේන්න මේ වගේ මැටි අංශු කට්ටයක් තියෙනවා. ඒට උඩින් වතුර තියෙනවා. ෆොන් මඩ සහිත. මේ විදිහට ඊතල ගහන එක හරිනේ. අපි මෙන්න මෙහෙම ඕන්නම නම් කරමු. මම ආපහු ලොකු කරලා මේවා පෙන්නනවා. මෙන්න මේවා තමයි පාවෙන ද්‍රව්‍ය. එතකොට බොරළු රාලු වැලි රොන් මඩ මැටි අංශු සහිත ජලය උඩින්ම පාවෙන කොටස් අපි ලං කරලා බලමු ඒක කොහොමද කියලා. මෙහෙම පේනවද? ඕන්න එහෙම හරියනවා. හරි. එතකොට මැටි අංශු සහිත ජලය පේනවනේ. අකුරුත් පැහැදිලිමදි නේද මගේ? පැහැදිලිමදි නෙමෙයි ලස්සන නෑ නේද? අපි තාම නම් හරියට නිරීක්ෂණය කරගන්න බැරි වේවි. නමුත් ඉතින් මටත් මේක පෙන්න ගන්න හදිස්සි ඊගාව කොටසට යන්න උවමනාව තියෙනවා. තාම පෑදිලා නෑ හරියට. මම මේක වෙනම කාලයක් ගත්තෙත් නෑ. මේ බලන්න මේක. හරි. ඔයා කරන්න මේක දැන් මේ වගේ කැමරාවකින් පෙන්වන්න බෑ පුතේ. හරියට පේන්නෙත් නෑ. එළියත් මදිනේ. මේක ඔයා කරොත් ලස්සනට මෙහෙම පේනවා. මම ළඟට කළා යම් කොටසක් පෙන්වන්නම්. ඔය තියෙන්නේ පොලිතීන් බෑග් එක. ඔය පාවෙන ද්‍රව්‍ය ටිකකුත් ඒකේ තියෙනවා. පේන්නත් නැතුව ඉවත් නේද? ඔය හරි පාවෙන ද්‍රව්‍ය තියෙනවා. අපි පොඩ්ඩක් ලයිට් එක දැම්ම ලයිට් එකේ දිලිසීමකුත් වෙනවා. ඒක ඔෆ් කරනවා තාඩින්. මේ පේනවද පාවෙන ද්‍රව්‍ය? කළු පාට වටයක් මෙන්න මෙතන පාවෙන ද්‍රව්‍ය තියෙනවා. මේ ජලය ටික මේකේ මෙහෙම එක ස්තර තියෙනවා. මෙහෙම බැලුවට පේන්නේ නැහැ ඇත්තටම. වීඩියෝ කැමරාවකට එන්නේ නැහැ. නමුත් මේකේ මෙහෙම බැලුවම මට මේකේ පේනවා මේ එක ස්තරවල ඒවා වෙන් වෙලා තියෙනවා. ඔයා කරලා බලන්න අනිවාර්යෙන් මේක එහෙම පේනවා. හරි. දැන් ඔයාලට මේ රූපය අඳින්න පුළුවන්. ඔයාලට ඔහොම වීඩියෝ එක නවත්තලා මේක බලලා අඳින්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට ඕන නම් මේ අච්චුපතේ තියෙන රූපය බලලා අඳින්නත් පුළුවන්. මේ දෙකේ කොයි එක කළත් පුතේ ඔයා ඕක හදන්න ඕනේ. හොඳයි. ඕක හදන එක තමයි අංක 1 වැඩි. රයිට්. එතකොට අපි ඊගාවට යනවා ඒකේ ඉතිරි කොටසට. එහෙනම් අපි ඊගාවට බලමු පසෙහි අඩංගු සංඝටක. දැන් පසෙහි අඩංගු සංඝටක තමයි වෙලේ අර අපි හදපු ඉටි කවරේ වෙන් උනේ. දැන් ඒ ගැන වෙන වෙනම ඒ කොටස් වල තියෙන සංඝටක ගැන අපි කතා කරන්නයි මේ ඊගාවට හදන්නේ. පසෙහි අඩංගු සංඝටක ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඝන සංඝටක. ඝන සංඝටක. එතකොට ඝන සංඝටක පසෙහි තියෙන ඝනමය කොටස් ටික මේකට අයිති වෙන්නේ. එතකොට ඝන සංඝටක නැවත කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් අපිට. ඒ තමයි ඛනිජ අනික තමයි කාබනික ද්‍රව්‍ය. මේ මොනවද කියලා කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද, ඛනිජ කියන්නේ මොනවද කියලා නැවත නැවත කතා කරමු. හොඳයි ඉදිරියේදී. දෙවැනි එක
පසේ අඩංගු දැන් එක සංඝටකයක් තමයි මොනවද? ඝන සංඝටක. අනිත් සංඝටක තමයි පාංශු වාතය. ඊගව සංඝටක තමයි පාංශු ජලය. තේරෙනවනේ? වාතය කියන්නේ ඝන සංඝටකයක් නෙමෙයි. ඝන සංඝටක වෙනම දැම්මා. ජලය කියන්නේ ඝන සංඝටකයක් නෙමෙයි වෙනම දැම්මා. හැබැයි හතරවෙනි එකට ඔයාලට මොකුත් විරෙයි දන්නේ පාංශු ජීවීන්. එතකොට සර් ජීවීන් කියන්නේ ඝන නෙමෙයිද කියලා හිතේ නේද? නමුත් අපි ජීවීන් පණ තියෙන කට්ටියක් මේ ඒගොල්ලෝ වෙනම කොටසකට දානවා. මෙතන ඝන සංඝටක කියලා කියන්නේ අජීවී කොටස් විතරයි. එතකොට පස්සේ සංඝටක කොටස් හතරයි මතකනේ. මොනවද මේ කොටස් හතර? ඝනමය සංඝටක, පාංශු වාතය, පාංශු ජලය සහ පාංශු ජීවීන්. ඝනමය සංඝටක නැවත කොටස් දෙකකට බෙදෙනවා. කාබනික සහ කාබනික ද්‍රව්‍ය සහ khනිජ කියලා. පැහැදිලිනේ? චුට්ටක් පැහැදිලි කියලා මම මේ බලන්න හැදුවේ. බෝඩ් එකේ ලියනවා පේනවද කියලා. රයිට්. එහෙනම් අපි මේකෙන් අපේ අනුමාතෘකාවට යමු khනිජ. පසේ තියෙන khනිජ ගැන. එහෙනම් අපේ ඊගාව අනුමාතෘකාව තමයි පාංශු khනිජ. පාංශු khනිජ. පසේ අඩංගු khනිජ පාංශු khනිජ. පසේ තියෙන ප්‍රධාන khනිජ වර්ග දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. අපි ඉගෙන කතා කළා කලින්. මොනවද? පසේ තියෙන khනිජ වර්ග තුන තමයි එකක් මැටි අංශු. මැටි. දෙවෙනි එක තමයි මතකද? හා කියන්න බලන්න. මැටි රොන් මඩ. අනික තමයි වැලි. මේවා khනිජ. මැටි රොන් මඩ වැලි කියන්නේ පසේ අඩංගු ප්‍රධාන khනිජ ටික. ඒවා නැවත නැවත අණු කොටස් වලට හිම බෙදෙනවා. එතකොට අපි ලොකු පන්ති වලදී මේ පසේ අඩංගු khනිජ විදිහට කැල්සියම්, ෆොස්ෆරස් එහෙම යකඩ, මැග්නීසියම්, කැල්සියම් ඒවා වෙනම යනවා. නමුත් ඒවයි තියෙන්නේ මේවයි තියෙන්නේ ඒවා තමයි. මැටි හැදිලා තියෙන්නේ, රොන් මඩ හැදිලා තියෙන්නේ, වැලි හැදිලා තියෙන්නේ වෙන දේවල් එකතු වෙලා තමයි. ඒකින්ද අපි පාංශු khනිජ විදිහට හතේ පන්තියේදී මැටි, රොන් මඩ, වැලි ගැන කතා කරා. ඉතින් මේ පාංශු khනිජ වලින් පසට ඇති වැඩේ මොකක්ද? පසට ඇති වැඩේ මොකක්ද? නේ? අපි ඒක ගැන සලකලා බලමු. ප්‍රධානම ප්‍රයෝජනයක් තමයි පාංශු khනිජ වලින් පසට ඇති වැඩේ ශාක වලට අවශ්‍ය පෝෂණය ලබා දීම. ශාක වලට khනිජ ඕනි වෙනවනේ. ඒ khනිජ ටික මේ පසේ තියෙන මැටි, රොන් මඩ, වැලි වලින් තමයි ඒවා ලැබෙන්නේ. ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක ලැබීම. දෙවෙනි එක තමයි පාංශු khනිජ වල තියෙන ප්‍රධාන සංඝටකයක් වන මැටි. පාංශු khනිජ වල තියෙන ප්‍රධාන සංඝටකයක් වන මැටි. ඔයාලට මතකද? හොඳට පසේ ජලය ආරක්ෂා කරලා තියෙනවා. ජලය රඳනවා. එතකොට පසේ khනිජයක් විදිහට මැටි තියෙනවා. එයා ශාක වලට අවශ්‍ය පෝෂක දෙනවට අමතරව පසේ ජලය රඳා පැවැත්මටත් වැදගත් වෙනවා. ඒකත් ඉතින් ශාක වල වර්ධනයට හේතුවක් වෙනවනේ නේ. එන්න ප්‍රධාන කාරණා දෙකක් ගැන විතරයි ලිව්වේ. එතකොට අපි මෙහෙම ලියමු නෙමෙයි කියවලා ඉමු. අපි ඉන්නේ පිටු අංක කීයද? 4 නේද? 4. පසේ අඩංගු ප්‍රධාන සංඝටක 4කි. මාත් එක්ක කියවනවා. හොඳයි මාත් එක්ක කියමු. එක ඝන සංඝටක. ඒ යටතේ අයන්න දැම්මා පාංශු khනිජ, අනික පාංශු කාබනික ද්‍රව්‍ය. ඊගාට පාංශු වාතය, පාංශු ජලය, පාංශු ජීවීන්. ආයෙ යටින් පාංශු khනිජ තියෙනවනේ. ඒක හැම වෙලාවෙම පිටුවක හම්බුනානේ. ඒක එතනින් කපලා දාන්න. ඒක එහා පැත්තට යන්න ඕන මාතෘකාව. අන්න ලියනවා උඩින්ම පාංශු khනිජ කියලා. උඩින්ම කියන්නේ ලියන්න තියෙන රූලේ ලියන්න එපා. ඉඩමදී උඩින් ලියන්න. පාංශු khනිජ කියලා ලියන්න. ලියුවද? පාංශු khනිජ. කොතනද ලියන්නේ? සයන්ස් ග්‍රේඩ් 7 කියලා තියෙන්නේ. ඒ කිට්ටුවේ මැද්දෙන් ලියන්න. රයිට් ලියමු එනම් පාංශු khනිජ යටතේ පසෙහි අඩංගු මැටි කමාවක් දාන්න, රොන් මඩ කමාවක් දාන්න, වැලි වැනි මැටි, රොන් මඩ කමාද දාන්න ලියන්නේ මැටි, රොන් මඩ, වැලි වැනි සංඝටක පාංශු khනිජයි
පාංශු ඛනිජයි. මේවා මගින් ඊට මතිද මේවා මගින් දාන්න කමාව මේවා මගින්. දැන් තරු දෙකක් තියෙනවානේ. තරු දෙකක්. පළවෙනි තරුව ගවලියමු. ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දේ. ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දේ නැත්නම් ඛනිජ ලබා දේ. ඛනිජ ලබා දේ කිව්වත් කමක් නැහැ. හොඳේ. නැත්නම් ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දේ. දෙවෙනි තරුව පසේ ඇති මැටි අංශු මගින් පසේ ඇති මැටි අංශු මගින් පසේ ඇති මැටි අංශු මගින් ජලය හා ඛනිජ ලවණ රඳවා ගනී. ජලය හා ඛනිජ ලවණ රඳවා ගනී. ජලය හා ඛනිජ ලවණ රඳවා ගනී. දැන් එතකොට අපි ඛනිජ ඉවර කළානේ. පාංශු ඛනිජ ගාවට මොකද්ද තියෙන්නේ කියලා වාට මතක ඇතිනේ නේද? මොනවද? පාංශු කාබනික ද්‍රව්‍ය නේද? කාබනික ද්‍රව්‍ය. පාංශු කාබනික ද්‍රව්‍ය. මොනවද මේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය? පසේ තියෙන කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද? පස්වල තියෙනවනේ දි รา යන ශාක හා සත්ව කොටස්. ගස්වල මුල් කෑලි, ගස් වලින් වැටිච්ච කොළ, පොතු, මල්, කෙඩි, ගස්වල අතු දි รา පත් වෙමින් යනවනේ. ඊට අමතරව සත්තුන්ගේ මල ද්‍රව්‍ය. සත්තු දාන එළියට දාන මල ද්‍රව්‍ය බැහැර කරන. ඊගාට සත්තු මැරුණම උන්ගේ දේහ කොටස් නේද? සත්තු මැරිලා මේ පොළොවට වැටෙන උන් කුණු වෙවි යන්නේ. ඒ සියලුම දේවල් දි รา පත්වන දේවල් ඒවා නේද? අනේ දි รา පත්වන ශාක හා සත්ව කොටස්. ඒවට කියනවා කාබනික ද්‍රව්‍ය. එතකොට මට කියන්න පසේ තිබිලා ප්ලාස්ටික් කෑල්ලක් පොලිතීන් කවරයක් හම්බුනොත් ඒක කාබනික ද්‍රව්‍යයක්ද? ඒක කාබනික ද්‍රව්‍යයක් නෙමෙයි. මේ දි รา පත්වන ශාක හා සත්ව කොටස් ගැනයි කතා කරන්නේ නේද? right. එහෙනම් ලියමු පාංශු කාබනික ද්‍රව්‍ය යටතේ පසේ අඩංගු දි รา යමින් පවතින ශාක හා සත්ව කොටස් මීට අයත් වේ. මේවායින් කෙරෙන කාර්යයන් ගණනාවකි. නැත්තම් මේවා මගින් කියලා ලිව්වත් ඇති නේද? ඉදී හැටින මේවා මගින්. මොනවද? අපි ඒ ගැන කතා කරලා නෑනේ නේද? එකක් තමයි මේ පසේ තියෙන දි รา යන ශාක හා සත්ව කොටස් වලින් කාබනික ද්‍රව්‍ය වලින් ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දෙන විවිධ පෝෂක වර්ග අපි දන්නවනේ. එහෙම කුණු කොම්පෝස් පොහොර කියන්නේම කාබනික ද්‍රව්‍ය ගොඩක්. කාබනික පොහොරක් නේද? ගොම, දි รา පත්වන කොළ රොඩු ඒවා පස්සේ හොඳ පෝෂණය ලබා දෙනවා ශාකවලට. අපි දාන්නේ නේද? කැප් පෙට්ටිය කොලාතු දානවා, විවිධ ගස්වල කොලාතු ගෙනහලා වේලලා කුඩු කරලා දානවා, ගොම දානවා ශාකවලට නේද? ඒ ඉතින් පෝෂණය තියෙන හින්දානේ දාන්නේ නේද? හරි ලියමු. පළවෙනි තරුව ශාකවලට අවශ්‍ය පෝෂණය සැපයීම. ශාකවලට අවශ්‍ය පෝෂණය සැපයීම. ශාකවලට අවශ්‍ය පෝෂණය සැපයීම. ශාකවලට අවශ්‍ය පෝෂණය සැපයීම. ඊගාව එක මේවා දි รา පත් වෙමින් යනකොට පස බුරුල් වෙමින් ලිහිල් වෙමින් ඒ අතර වායු අංශු රඳා පවතිනවා. ඒක නිසා මුල් වල ශ්වසනයට, ගැඩවිලුන්ගේ ශ්වසනයට හොඳට පස වාතනය වෙනවා. මොනවා නිසාද? මේ කාබනික ද්‍රව්‍ය නිසා. දෙවෙනි තරුව ලියන්න. පසේ වාතය රඳවා ගැනීම.
පසෙහි වාතය රඳවා ගැනීම. පසෙහි වාතය රඳවා ගැනීම. ඊගාවට ඒ වගේම මේ දි รา පත් වන කොළරොඩු පසේ තියෙන ජලය ආරක්ෂා කරන. වැස්සක් වැස්සම් මේ කොළරොඩු ඒව උරා ගන්නවා. ඒ වගේම අවුව පෑවුවම හොඳ දැඩි හිරු රශ්මිය ආවම පස ඇතුළේ තියෙන වතුර ටික වේලිලා වාෂ්ප වෙලා යන එක උඩින් තියෙන මේ දි รา පත් වෙන කොළරොඩු වගේ සාකහ සත්ව කොටස් වලින් මේ ඒ පස වේලන එක වල. ඉතින් තුන්වෙනි කාරණාව ලියන්න පසේ ජලය රඳවා ගැනීම. පසේ ජලය රඳවා ගැනීම. පසේ ජලය රඳවා ගැනීම. ඊගාව එක තමයි දැන් ওই මැටි සහිත පසෙහිම අපි කලින් කිව්වා නේද? වියලි කාලයේ වෙනකොට පස වේලෙනකොට පස ඉරිතලනවා කියලා. නමුත් මේ කාබනික ද්‍රව්‍ය සාකහ සත්ව කොටස් දි รา පත් වෙමින් යන මේ හියුමස් කියලා ඒවට කියනවා. හොඳේ. හියුමස් කියලා කියනවා අපි ඒ ගැන ලොකු පන්ති වලදී කතා කරමු. මට ඉබේට වගේ වචන කියුණා. ඒ වගේ හියුමස් සහිත පස වේලුණාට ඉරිතලන්නේ. වේලුණාට ඉරිතලන්නේ නෑ. ඒකත් ප්‍රයෝජනයක් නේ. ලියන්න ඒක වියලි කාලයේ පස ඉරිතැලීමෙන් වළකි. වියලි කාලයේ පස ඉරිතැලීමෙන් වළකි. ඉරිතැලීමෙන් වළකි. හරි. අපි දැන් යමු අපේ පළවෙනි පාංශු සංඝටක ගැන කතා කළා. මොනවද? ඝන සංඝටක. ඒක කොටස් දෙකට බෙදලා පාංශු ඛනිජ සහ පාංශු කාබනික ද්‍රව්‍ය කියලා කතා කළා. දැන් අපි දෙවෙනි එකට යනවා පාංශු වාතය. මොනවද පාංශු වාතය කියන්නේ? හරි ලේසියිනේ නේද? පසේ අඩංගු වාතය පාංශු වාතයයි. මොකද? පසේ අඩංගු වාතය පාංශු වාතයයි. ඒ කියන්නේ පස් අංශු අතර රැඳිලා තියෙන වාතය පාංශු වාතය. අපි ඒක ලියලා අපේ ඊගව ක්‍රියාකාරකමට යමු. ලියන්න පසේ අඩංගු වාතය පාංශු වාතයයි. පාංශු වාතයයි. පසේ අඩංගු වාතය පාංශු වාතයයි. අපි යමු 15.5 ක්‍රියාකාරකමට. මේ වැඩේට අපි බීකර දෙකක් ගන්නවා. එක හා සමාන එක වගේ බීකර කීයක්ද? දෙකක් ගන්නවා. අරන් මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. මං ක්‍රම දෙකම ඔයාට කියා දෙන්න. මේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. මං මේ ක්‍රම දෙකම ගැන ඔයාට කියා දෙන්න. එක ක්‍රමයක් තමයි අපි දැන් මෙන්න මේ බීකරේට පස් ටිකක් දාගන්නවා. හරි. මෙන්න මං මේ බීකරේට පස් දානවා. හොඳේ. එහෙම පස් දානකොට මං කියවන ක්‍රම දෙකකට දාන්න පුළුවන් කියලා. ඉන්න. මං පස් ටික මෙහෙම අරගෙන මෙන්න ක්‍රම දෙකෙන් එකක්. දැන් මේ බීකරේ සටහන් කරලා තියෙනවානේ පුතේ මිලිලීටර් ගණන්. මෙතන 80 තියෙනවා, 160 තියෙනවා, 240 තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. අපිට පුළුවන් මෙහෙම සමතල පෘෂ්ඨයක තියන්න. උනේදී හොල්ලන්නේ නැහැ. හොඳේ. මෙහෙම තියලා ගාන්ට 180ට එනකම් පස් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් ක්‍රමේ තමයි මේ වගේ අඩි රූලක් අරගෙන මේ අඩි රූලේ සෙන්ටිමීටර 4ක් නේද? 4 හරි 5 හරි එක තමන් කැමති ගන්න. මම 4 කියලා ගන්නවා. සෙන්ටිමීටර 4ක් වෙනකම් පස් කරනවා. ක්‍රම දෙකම හරි. මට ඕනි යම් නිශ්චිත පස් ප්‍රමාණයක් ගන්න. දැන් මේ ගන්න හදන්නේ සෙන්ටිමීටර 4. 4 ගන්නව නම් කොහොමද ගන්නෙ? අඩි රූල අඩියටම යවනවා. වීදුරුවේ ගැවෙන්නම යවන ඕන්න යන. ඊට පස්සේ ඉතින් මේකට පස් දානවා. කීයට එනකම්ද? සෙන්ටිමීටර 4ට එනකම් පස් දානවා. එහෙම නැත්නම් ලේසිම ක්‍රමය මොකක්ද? දැන් පොත්වල එක විදිහට තියෙනවානේ. ලේසිම ක්‍රමය තමයි මේකේ තියෙන මෙතන මිලිලීටර ගණන් වලට ගන්න එක. දැන් මම ක්‍රම දෙකම කියා දුන්නානේ. මම එන ලේසි ක්‍රමේ කරන්න. හොඳේ.
ඔන්න මේක අයින් කළා. මේක අයින් කළා මං 160 පුතේ මෙතන තියෙන්නේ 160 වාට පේනවත් ඇති සමහරට මෙතන 240 මෙතන 80 මෙතන තියෙන්නේ 160. හොඳේ. මං 160ට එනකම් පස් පුරවනවා. තාම පුරවලා ඉවර නෑ. හැබැයි සමාන වෙන්න ඕනේ. එතන ලකුණු විතර 160 තිබිලා හරියන්නේ නෑ. මේක මෙහෙම මේකින් කරන්න පුළුවන් වැඩක් එහෙම නෙමෙයි. මම මේක අතින් කරන්න ඕනි වැඩක්. මේක අතේ තියාගෙන කළාට ඉතින් දෙස් එක තියාගෙනයි කරන්න තියෙන්නේ. හොඳටම වැඩි පස්. හොඳටම නෙමෙයි චුට්ටක් වැඩි පස්. දැන් ඔයාට මේක කරනවද? ඔයාට කර හැකි වීදුරුවක් කරනවා. කොහොමත් අපි මේ විෂය නිර්දේශේ තියෙන ගොඩක් පරීක්ෂණ ළමයිට පොඩි දේවල් අරගෙන කරන්න පුළුවන් දේවල් තියෙන. ඒ කියන්නේ විද්‍යාගාරයේ තියෙන නියමිත විද්‍යාගාර උපකරණ නැති වුණත් ළමයෙකුට කරන්න පුළුවන් විදිහට තමයි මේ විෂය නිර්දේශය හදලා තියෙන්නේ. ඒක හරිය හොඳයි. ඔයත් ඉතින් මේවා පුළුවන් වෙලාවට කරලා බලන්න ඕනේ. එහෙම කරලා තමයි ලෝකේ විද්‍යාඥයෝ බිහි වෙලා තියෙන්නේ. නේද? අපිට ඉතින් ඊට වඩා හරියට වැඩ තියෙනවනේ නේද? ගේම් ගහන්න නේද? අන්න ඒ වගේ වැඩ වලින් තමයි විද්‍යාඥයෝ බිහිවීම වළකින්නේ. right. මම මෙතෙන්ට ගත්තා 5 මිලිලීටර 160ක්. ඇත්තටම බොහෝ දුරට එක පිළිවෙලට ඒ ගානම අරන් තමයි තියෙන්නේ. එහෙනම් මම මේ රූපේ පොඩ්ඩක් මේකේ අඳින්නද? මම එක බීකරයකට ගත්තා 5 මිලිලීටර 160ක්. ඇත්තටම අර සමහර බීකරවල තියෙනවා මිලිලීටර 50 100 150 200. එහෙම තියෙනවා නම් හරි ලේසි. මේ 160 කියන්නේ මහා නිකන් අතරමැද ගන්නන්නේ නේද? 50 100 50 මේ 150 කියලා. නමුත් මාගාව තියෙන බීකරේ එහෙම නෑ. මගේ බීකරේ තියෙන්නේ 80 එතකොට 160 240 320 සහ 400 කියලා. ඉතින් මම තියෙන එකකින් ගන්නවා. හොඳේ. ඒක ඉතින් ක්‍රමාන්කණය කරලා තියෙන්නේ. හැටිනේ. එහෙනම් මම පස් ගත්තා කීයක්ද? මිලිලීටර කීයක්ද පස් ගත්තේ? 160ක් ගත්තා. ඊගාවට මම කරන වැඩේ මගේ අනිත් බීකරේ තියෙනවනේ. මගේ අනිත් බීකරේටත් ජලය ගන්නවා මිලිලීටර 160ක්. චුට්ටක් මට මෙතනින් අයින් වෙලා 60 හදාගන්න මේස උඩ තියන්න නැතුව මේක හරියට කෙරෙන්නේ නැහැ. චුට්ටක් පහත් වෙලා වැඩේ කරගන්න එනවා මේස උඩ තියලා හරියටම ඇස් මට්ටමේ තියන්න ඕනේ මේකේ මනිනකොට වතුර එක හරියට තියෙන්න එපා. මෙන්න මම ගත්තා මිලිලීටර මේ දැන් අතර ගත්තා වෙනස් වෙනවා. හොඳ ඇලවෙනවනේ. මම මිලිලීටර හරියට 160ක් ගත්තා. එක වගේ බීකරනේ. එහෙනම් ඒකත් මං අඳින්නද පැත්තකින්. මේ තියෙන්නේ මිලිලීටර 160ක්. පෑන ලියෙන්නේ නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ? මිලිලීටර 160ක් ගත්තා. ඒකේ මොනවද ඒ ගත්තේ? ජලය. දැන් ඔයා මට කියන්න පුතේ මේ තියෙන මිලිලීටර ඒක කියන්න බැරි වුණානේ. මේ පැත්තටත් මිලිලීටර 160යි මේ පැත්තටත් මිලිලීටර 160යි. ආයි මේ අහගන්න. පසුත් තියෙනවා මිලිලීටර 160ක් ජලයක් තියෙනවා මිලිලීටර 160ක්. දැන් ඔක්කොගෙම එකතුව කීයද? ඔක්කොගෙම එකතුව කීයද? කියන්න බලන්න. අපි මෙහෙම ගමු. මේ දෙක එකතු කරලා එක බීකරයකට දාන්න. මේ බීකරයට. එහෙනම් මෙන්න මෙතෙන්ට 160යි නේ. කො බලන්න පේනවද කියලා ඔයාට ඒක? මම මේ අඳින ටික පේනවා. මෙතෙන්ට මිලිලීටර 160යි නේ. එන්න මෙතෙන්ට. එතකොට මේ 5 මිලිලීටර 60යි ජලය මිලිලීටර 60යි එකතු කරාම කීයක් එයිද? හදමුද ගන්න. 160යි මිලිලීටර 5
160 මිලිලීටර ජලය එකතු කරාම 0.0.6.6.12 එකක් ඉතුරු 1 2 3 0.0.6.6.12 එකක් ඉතුරුයි 1 2 අර 1 3 මිලිලීටර කීයක් එනවද 320ක් එන්න. එහෙනම් දැන් මේකට පස් ටිකයි ජලයයි එකතු කරාම කීයක්ද එන්න ඕනි ලෙවල් එක මිලිලීටර 360ක් නේ 320ක් එන්න ඕනි. කන මම 360 කියලාද කියුවේ 320ක් එන්න ඕනි. ඉතින් ඔයත් කරන්න. ඔයා කරන්නේ කොහොමද පුතේ ඔක? වීදුරුවක ඔයාගේ ඔන්න ගෙදර තියෙනවනේ වීදුරු. ඔය වතුර බොන්න එහෙම තියෙන වීදුරු එක જાතිය වීදුරු දෙකක් ගන්න. අර වීදුරු වල තියෙනවා නේද ඩොට් ඩොට් වගේ නිකන් එහෙම දාපු වීදුරු. එහෙම නැතුව ඇතුළ හොඳට පේන වීදුරු දෙකක් ගන්න. අරන් දැන් ඔයාට මිලිලීටර නෑනේ. නමුත් ඔයාට අඩිරූල ගන්න පුළුවන් නේ. ඔයා අඩිරූලෙන් සෙන්ටිමීටර 3ක් හරි 4ක් හරි 5ක් හරි එහෙම ගානක් ගන්න. ගැලපෙන ගාන තේරෙනව නේද? එහෙම අරගෙන ඊට පස්සේ දැන් 5 සෙන්ටිමීටර 4ක් ගත්තා නම් නේද? ජලයේ මේ සෙන්ටිමීටර 4ක් ගත්තා නම් එකතුව කීයද දෙන්න ඕනි? 5 සෙන්ටිමීටර 4යි ජලයේ සෙන්ටිමීටර 4යි. එකතු වෙන්න ඕනි කීයද? එකතු වෙන්න ඕනේ නේද සෙන්ටිමීටර 8ක්. එන්න එපේ 4යි 8යිනේ. ඉතින් අපේ මේකේ මේ තියෙන්නේ 160 මේ තියෙන්නේ 320 පුතේ 320. මේ තියෙන්නේ මේකේ 160 ඊගාවට 240 ඊගාවට 320 ඔයාට පේන්නේ නැහැ ඒක කොහොමත් නේද? ඔය තියෙන 320 කියන ගාන. මොකද මේ වීදුරුව නිසා හොඳ මේ පැහැදිලි පෙනීමක් පේන්නේ. එහා පැත්ත පේනවනේ වීදුරුවේ නේද? මෙන්න මෙහෙම කරලා බැලුවොත් ඔයාට පේන්නේ. දැන් පේනවා. මේ තියෙන 401 මේ ඔන්න 80 පේනවද? ඔන්න 160 ඊගාවට 240 ඊගාවට 320 ඊගාවට 400. දැක්ක නේද? එහෙනම් පස් තියෙන 160 පොඩ්ඩක් ඇලවිලා මාතින් අහුනේ. ඉතින් හොඳ. දැන් මම 160ට පස් 160ට ජලය 160ක් දානවා. මගේ බලාපොරොත්තුව කීයක් ඒ කියලාද 320ක් නම් එන්න ඕනි අනිවාර්යෙන් 320ක් එන්න ඕනි අනිවාර්යෙන් මම කියන්න ඕනේ පුතාලට අර වගේ බැලුව මේ පේනවද කියලා බලමු සමහර විට නොපෙනෙන්නත් ඉඩ තියෙනවා ඉතින් බලන්න කීයද තියෙන්නේ කියලා යට 240 නේද උඩ 320 හරියටම 240යි 320යි අතර නේද ලෙවල් එක තියෙන්නේ. බලන්නකෝ වතුරට පස් වලට වතුර දැම්මම අර පාවෙන කොටස් ඒවත් ඒකෙදු බලාගත්තා. පේනවද? 320ක් ඇවිදිලා නෑ. සර් බොරුවට මේක ඇලකල්ලා අල්ලනවා කියලා හිතනවා දන්නේ. නමුත් ඉතින් ඔයා මේක කරනවනේ දැන්. කරාම් පෙනේ. හරිනම් 320ක් එන්න ඕනි 320ක් නෑ අඩුයි. ඒ කොහොමද අඩුනේ? අපි ගත්තනේ 120. මොකද වෙලා තියෙන්නේ? අපි ගත්ත මේ 120 නේ 160. ඉතින් දෙකෙන් 160 ගත්තා නම් 320ක් වෙන්න එපා. මොකද වෙන්නේ නැත්තේ? අපි ගත්ත පස් ටිකේ පස් 160ක් තිබුණා වගේ පෙනුනට ඒක 160ක් නෙමෙයි. ඒ පස් අංශු අතර වාතය තිබිලා තියෙනවා. පස් අංශු අතර වාතය තිබිලා තියෙනවා. එතකොට අපි ජලය දානකොට ඒ වාතයේ රැඳිලා තිබුණු අවකාශ වලට ජලය පිරීලා. එතකොට වාතය ටික මොකද වෙන්නේ? ඒ ටික බුබුලු යන්නේ නැති. මේකේ බුබුලු පිට වුණා. ඔයා කරලා බලන්නකො කරනකොට බුබුලු පිට වෙනවා. පස් අංශු අතර වාතය රැඳිලා තියෙනවා. ඒ වාතය ටික ජලය දානකොට වාතය ටික යනවා ඒ හිදැස් වලට වතුර පිරෙනවා. ඒක නිසා බලාපොරොත්තු වෙන 160යි එකතු 320 උනාට 320 එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ 320ට වඩා අඩුවක්. ඒ අඩු වෙලා තියෙනවා නම් යම් කිසි ගානක් මිලිලීටර 20ක් හරි 40ක් හරි ඒ තමා ඒ පසේ තිබුණු පාංශු වාත ප්‍රමාණය. ඒ පසේ තිබුණු පාංශු වාත ප්‍රමාණය. අපි හොඳට තෙත තැනකින් පස් ගත්තොත්
ලොකු වෙනසක් හිටින්නේ. මොකද ඒ වෙනකොටත් පස් ඇතුලේ වතුර පිරලානේ තියෙන්නේ. වාතය අඩු. අපි වියලි පස් ටිකක් ගත්තා. මම මේ වැඩේට වියලි පස් ටිකක් තමයි ඇත්තටම ගත්තේ. කබලේ දාලා වේලලා නම් ගත්තේ නෑ. නිකම් වියලි කියන්නේ මේ වැස්ස තිබුණේ නෑ මේ වැඩි වෙනකොට. දැන් අද දවසේ වෙනකොට නම් වැස්ස වැහැලා වහින්න පටන් ගත්තා. මම අද වහින්න කලින් තමයි මේ පස් ටික නිදිනෙන් කපලා ගත්තා. ඒක නිසා තරමක් වියලි පසක් තියෙනවා. හොඳේ. එතකොට ඒක හොඳට පේනවා. ඉතින් ඒක වියලි පස්සේ පාංශු වාතය වැඩි. ඉතින් ඒ ජලය අයින් වෙනකොට ආපහු වාතය වට පිරෙනවනේ. රයිට්. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් මේ පස්සේ වාතය තිබිලා තියෙනවා කියලා. රයිට්. අපි ලියමු අවශ්‍යතාවය කියලා. සමාන බීකර දෙකක්. සමාන බීකර දෙකක්. අවශ්‍යතාවය. සමාන බීකර දෙකක්. කමාවක් පස්. කමාවක් ජලය. ක්‍රමය ලියමු. ක්‍රමය බීකරයට නෑ මෙහෙම ලියමු මෙහෙම පොඩ නවතින්න. එක් බීකරයකට දැන් තු මිලිලීටර ගණන් ඉතින් මම දැන් 160 ගත්තා 160 කියලා කියනවා. එක් බීකරයකට මිලිලීටර 160ක් උසට පස් දමා ගනු ලැබේ. එක් බීකරයකට මිලිලීටර 160ක් උසට පස් දමා ගනු ලැබේ. ලිව්වද? ඇත්තටම 160 වගේ එකක් ගැලපෙන්නේ නැහැ. ඉතින් 100ක් උසට නේද 50ක් උසට වගේ තිබුණා හොඳයි. නමුත් පුතාලා දැක්කනේ මා ගාව තියෙන බීකරයට අනුව මම ඒක ඇත්තටම කෙරුවා. එතකොට මයි බීකරේ 100 ක්‍රමාංකණය කළා නේද? 100 නැතුව මට 100 කියන්න බෑනේ. ඒක නිසා හොඳේ. උසට පස් දමා ගනු ලැබේ. ඊගාවට අනෙක් බීකරයට මිලිලීටර 160ක් උසට ජලය දමනු ලැබේ. ඉන්පසු එම ජලය පස් බීකරයට දමා මුළු පරිමාව මනිනු ලැබේ. පුතාලා මෙහෙම රූපයක් ඇඳ ගන්න. අඳින්න මේ රූපේ. අඳින්න මේ රූපේ කිය සර් මම කරන හෝ ගාලා නේද? අපි කොහොමද අඳින්නේ? මෙහෙම ලියමු. මේ පස් මිලිලීටර 160. මේ මොනවද? ජලය මිලිලීටර 160. එතකොට මේ තියෙන්නේ මිශ්‍රණය. මෙතන 160 මෙතන 320. නමුත් මේක ආවේ ඒ ලෙවල් එකට නෙමෙයි. මෙන්න මේ වගේ අතරමැදි ලෙවල් එකකට. මෙහෙම. පස් සහ ජලය. පස් දන ජලය කියලා ලියන්නම්. පස් එකතු කළා ජලය. හරි. දැන් ඉතින් මේ රූපය අඳින්න ගොඩාක් වෙලාව ගන්න එපා පුතේ. එහෙනම් කොහොමද අඳින්නේ? ඔහොම වීඩියෝ එක නවත්තන්න. වීඩියෝ එක නවත්තලා පුතාට පුළුවන් විදිහට හෙමින් සැරේ දීලා ඊට පස්සේ ආපහු ප්ලේ කරන්න. හරි? රයිට්. එහෙනම් මම නිරීක්ෂණය ලියනවා. දැන් මම කියා දුන්නනේ ක්‍රමයේ අපි රූප සටහන් අඳින හැම වෙලාවකම මොකද කරන්නේ? සර් දෙන්නේ රූපය අඳින වෙලාව අදින් පස්සේ සර් මොකද කරන්නේ?
නෑ ඔයා මොකද කරන්නේ වීඩියෝ එක නවත්තලා රූපය අරගෙන ඊට පස්සේ ආපහු ප්ලේ කරනවා රයිට් නිරීක්ෂණය මිශ්‍රණයේ උස මිලිලීටර 320ට වඩා අඩුයි මිලිලීටර 320ට වඩා අඩුයි දැන් නිගමනය ලියමු මිශ්‍ර කිරීමේදී පස් අංශු අතරට ජලය ගමන් කර ඇත එහි තිබූ වාතය ඉවත් වී ඇත එනම් පස තුල වාතය ඇත එහෙමනම් පස තුල වාතය තියෙනවනේ නේද? ඉතින් මේ පස තුල තියෙන වාතයේ ඇති ප්‍රයෝජනය කුමක්ද? පස ඇතුලේ තියෙන වාතයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? මේ වෙනකොටත් ඔයාලට උත්තර මතක් වෙනව නේද? පසේ වාතයේ නොතිබුණා නම් මොන වගේ හානිද සිද්ධ වෙන්නේ? එහෙනම් ගැඩවිල්ලුන්ට, බින්ඌරන්ට, බින්කුණ්ඩන්ට නේද? උන්ට ශ්වසනයේට වාතය නැති වෙනවා. ඒ විතරක් සාක මුල් වලට, ගස්වල මුල් වලට ඒවට ශ්වසනය කරන්න ඕනේ. ඒවටත් වාතය නැති. නේද? අපිට ඕන නම් එක දෙකකට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ සාක මුල් වල ශ්වසනය කියන එකක්, ගැඩවිල්ලුන්ට වගේ සත්තුන්ට ශ්වසනයේට කියලා එකක් විදිහට දෙකක් ලියන්නත් පුළුවන්. නමුත් මම මේක එකකට දෙන්න නැත්නම් එහෙම වුණොත් කාරණා හතරක් වෙනවා. හොඳයි. අපි මේක කාරණා තුනකට ලියමු. දැන් මම මෙහෙම කියන විභාගයේ එහෙම අහනකොට සාමාන්‍යයෙන් හතරක් අහන්නේ. හතරක් ලියන්න කිව්වොත් අපිට ඒක වෙන් කරලා ලියන්නත් පුළුවන්. හොඳයි. තවත් පාංශු වාතයේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. නමුත් ඉතින් අපේ විෂය නිර්දේශයට අනුව 7 පන්ති පුංචි ළමයිට ගැලපෙන විදිහට ඔය හතර තමයි අපි කතා කරන්නේ. හොඳයි. රයිට්. එහෙනම් පළවෙනි ප්‍රයෝජනෙ ලියන්න. ඒක ඇති ප්‍රයෝජනෙ. පාංශු ජීවීන්ගේ හා සාක මුල්වල ශ්වසනයට පසේ වාතය ඕන වෙනවා. උන් පසේ වාතය ඕන වෙනවා කියලා ලියන්න ඕනේ. ඒ ඇති. ඊගාවට දැන් අපි බීජ පැල කරනවනේ. අඹයට හිටවනවා, මේට හිටවනවා. ඔය ඇට පැලවෙන්න බීජ ප්‍රරෝහණයට ඇට පැලවෙන්න වාතය තියෙනවා. එහෙනම් ඊගාව එක ලියන්න බීජ පැලවීමට අවශ්‍ය වාතය ලැබීම. නැත්නම් බීජ පැලවීමට කියලා ලිව්වත් ඇති. බීජ පැලවීමට ඕනනම් ලියන්න බීජ පැලවීමට අවශ්‍ය වාතය ලබා දීම. ඊගාව එක බීජ පැලවීමට අවශ්‍ය වාතය ලබා දීම කියලා ලිව්වනේ. ඊගාව එක දැන් ওই පසට වැටෙනවන්නේ සාක හා සත්ව කොටස්. ගස්වල අපි කලින් කිව්වා ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු, අතු, ගස් මැරිලා ඉදිරිලා වැටෙන ඒවා, සත්තුන්ගේ මල ද්‍රව්‍ය, සත්තු මැරිච්ච මේවා කුණු වෙන්න ඕනේ. මේවා කුණු වෙන්නත් වාතය අවශ්‍ය වෙනවා. නමුත් ඒවා මතු පිටට වැටෙන ඒවට නම් වායු ගෝලයෙන් හිම ඉඳත් පුළුවන්. ඔයාලට තේරෙනවද මතු පිට? දැන් හිතන්නකො මෙහෙම දෙයක්. දැන් ඔයාලට හිතේ දැන් සතෙක් මැරිලා වැල්ලා. දැන් ඉතින් ඌව කුණු වෙන්න පස ඇතුලේ වාතය ඕනේ නැහැ. වායු ගෝලයේ වාතයනේ මූ මැරිලා යට ගියේ නැහැ නේ. උඩනේ තියෙන්නේ. ඔව් ඒක ඇත්ත. එහෙම හිතුවනම් ඇත්ත. නමුත් පස ඇතුලෙත් ඒ වගේ වැඩ වෙනවනේ. හොඳම උදාහරණ තමයි ගස් වල මුල් ටික. මහ විශාල කොස් ගහක් කියලා හිතන්න. මහ විශාල නුඹ ගහක් කියලා හිතන්න. දැන් මොන තරම් මුල් පද්ධතියක් මහ පොළොව ඇතුලේ තියෙනවා.
ගහ මැරිච්ච දවසක ගහේ උඩ ටික දිරලා යනවා වගේම මුල් ටිකක් දිරලා යනවනේ. ඒ මුල් දිරන්න වාතය ඕනේ. මොකද මුල් දිරන්න වාතය ඕනේ. මුල් දිරන්න පස්සේ ඉන්න බැක්ටීරියා හා දිලීර වැදගත් වෙනවා. ඒ දිලීර වලට ඒ බැක්ටීරියා වලට මේක දි รา පත් කරන්න වාතය ඕනේ. තේරුණාද? දැන් අපිව වුණා. සාමාන්‍ය මිනිස්සු මැරෙනවම පස උඩ තියන්නේ නැහැ. ඉස්සර නම් තිබ්බලු නේද? අපිව වලක් කපලා වල ඇතුලේ හාරලා මේ වලක් කපලා ඒක ඇතුලේ දාලා තියන්නේ. පිච්චුවේ නැත්තම්. ඉතින් ඒ ගැඹුරු වල ඇතුලේදී අපිව දි รา පත් වෙනවනේ. පාංශු වාතයේ ඕනි වෙනවා ඒ බැක්ටීරියා. ඒක ලියමු කාබනික ද්‍රව්‍ය දි รา පත් වීම. කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමට වාතය අවශ්‍යයි. කාබනික ද්‍රව්‍ය දි รา පත් වීම. නිවනේ කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමට. ඔන්න පොඩ්ඩක්. දැන් කෙනෙකුට එහෙම ඉන්නවා හොඳට මේවා හිතන කල්පනා වෙන ළමයි ඉන්නවා. සර් කොච්චර කිව්වත් මෙතන තියලා තියෙන එකයි එක ප්‍රයෝජනේ නේද සර් මේ එක එක විදිහට කියලා තියෙන්නේ කියලා ඔයාට හිතුණොත් මම ඒක පිළිගන්නවා. ඒක දන්නවද? දැන් සර් කිව්වනේ පාංශු ජීවීන් සාක මුල් කියලා දෙකක්. සාක මුල් කියන්නේ ජීවී. පාංශු ජීවීන් කියන්නේ ජීවී. ඒක දෙකක් එකක් නේ. ඊගොල්ලෝ බීජ පැලවෙනවා කිව්වනේ. බීජ කියන්නේ ජීවී. බීජ කියන්නේ අනාගත මේ සාකේක මුල් කොටසනේ. එයා ජීවියෙක් තමයි. එතකොට සර් කියනවානේ කාබනික ද්‍රව්‍ය දි รา පත් වෙනවා ඒවට බැක්ටීරියා දිලීර ඕනි ඒගොල්ලන්ට මේක දි รา පත් කරන්න වාතය ඕනි කියලා. ඉතින් බැක්ටීරියා මන් දිලීර ජීවීන්. දැන් බලාගෙන යනකොට අපි අතින් ලියවිලා තියෙන්නේ එකයි. මොකක්ද? පසේ ඉන්න ශුද්ධ ජීවීන් මහා ජීවීන්. ශුද්ධ ජීවීන් කියන්නේ බැක්ටීරියා දිලීර වගේ අය. මහා ජීවීන් කිව්වේ ගැඩවිල්ලෝ, බින් කුණ්ඩෝ, බින් ඌර, මුල් ගස්වල මුල් වගේ. නේද? ඒගොල්ලන්ට තමයි ඕනි වෙලා තියෙන්නේ. ඒක නිසා ජීවීන් කිව්වම සුද්ධ ජීවීනුත් ඇති, මහා ජීවීනුත් ඇති, ගාසුත් ඇති, ගැඩවිලි ඔක්කොම ඇති. එහෙම වුණොත් මේක එකක් කියලා කෙනෙකුට හිතේ මම දැන් මේක මතක් කළේ දන්නවද? අපි ඇහුවත් ඒක එකයි කියලා නෙමෙයි හතේ විශේෂ නිර්දේශයට අනුව අපි උතන හතරක් පෙන්නලා කතා කරනවා. තේරුණාද? ඒ ප්‍රයෝජන අපි හතරක් විදිහට තුනක් විදිහට කතා කරනවා. හතරකුත් කරන්න පුළුවන් තුන හෝ හතර විදිහට කියනවා. එහෙම තමයි අපි විභාගෙට ලියන්නේ. නමුත් මම කිව්වේ සමහර ළමයි ඉන්නවා මට ඔයිට කලින් හම්බෙලා තියෙනවා දැඩිව හිතින් තර්ක කරන අය මේ සර් හතරක් විදියට නැත්නම් තුනක් විදියට මේ අච්චු පොතේ තුනක් විදියට අපිට පෙන්නලා තිබුණද මෙතන තියෙන එක කාරණාවයි කියලා හිතන අය ඉන්නවා. ඇත්ත. ඒකත් ඇත්ත. අපි ඉතින් හතේ පුංචි ළමයිට ගැලපෙන විදියට මෙතන හතරක් පෙන්නලා තියෙනවා. හොඳයි. රයිට්. එහෙමනම් එතකොට අපි මේ කොටසේ පාංශු වාතයේ කොටසත් ඉවර කරනවා. මේ වෙනකොට අපි පාඩමේ මෙන්න මේ කොටස් ටික ඉවර කරලා තියෙනවා. මොනවද අපි ඉවර කළේ? අපි පස හඳුනා ගත්තා. පස් නියදියක් පරීක්ෂා කරන ක්‍රියාකාරකම කළා. පසේ තියෙන මැටි අංශු, වැලි අංශු සහ රොන් මඩ ගැන කතා කළා. ඒවායේ අනුපාතයන් විදිහට ඒවා මිශ්‍ර වෙලා තියෙන විදිහට පස මැටිපස, වැලිපස සහ ලෝමපස කියලා වෙන් කළා. ඒවායේ ලක්ෂණ ගැන කතා කළා. ඒවයින් ගන්න ප්‍රයෝජන කතා කළා. පාංශු පෙනීර කට්ටලයක් හදාගන්න විදිහත් කතා කළා. ඊට පස්සේ අපි පස ඇතුලේ තියෙන මේ සංඝටක වෙන් කරන්න පොලිතීන් කවර් එකට පසුයි වතුරයි දාලා හොලවලා හරි ලක්ෂණ ක්‍රියාකාරකමක් ඉගෙන ගත්තා. මම හිතනවා ඔයා ඒක කරයි කියලා. ඊගාවට පාංශු සංඝටක වර්ග 4 වෙන් කළානේ. ඝන සංඝටක, වාතේ, පාංශු වාතේ, පාංශු ජලය සහ පාංශු ජීවීන් කියලා. ඒකෙන් අපි පාංශුවේ ඝන සංඝටක, ඒ කියන්නේ khනිජ සහ කාබනික ද්‍රව්‍යත් ඉවර කළා, පාංශු වාතයත් ඉවර කළා. එතකොට තමයි අපිට ඉතුරු වෙලා තියෙනවා පාංශු ජලය සහ පාංශු ජීවීන්. අපි ඒක ඊගාව දවසට කතා කරන්නේ. අද දැන් ලොකු කොටසක් කළානේ. ඒකින්ද අපි ඊගාව දවසේ පාංශු වාතයේ පාංශු ජලය සහ පාංශු ජීවීන් ගැන කතා කරමු පුතේ. හරි? එතකන් ඔයා මේ නෝට් එක ආයෙ පාරක් දෙතුන් වතාවක් කියව ගන්න. පුළුවන් නම් වීඩියෝ එකක් දෙපාරක් විතර මේ බලාගත්තත් කමන්නේ පහසුකමක් තියෙනවනම් ඒත් එක්ක මේ පරීක්ෂණ ටික පුළුවන් නම් ගෙදර තියෙන ಜಾති ටික පොඩි ಜಾති පාවිච්චි කරලා අනුතුරු කරගන්න ඇති. අනුතුරු වෙනවා මොකද තිබුණෙත් නැහැ. ඒවත් කරලා බලන්න. ඒකෙන් තමයි ඔයාලට හොඳම දැනුමක් හම්බ වෙන්නේ. එහෙනම් අපි ඊගාව දවසේදී පාංශු ජලය සහ
පාංශු ජීවීන් කියන කොටසෙන් හම්බ වෙනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.